අයිබෝන් දොළ පුතාලා අයිබෝන් අයිබෝන් සර්. මාව ඇහෙනවනේ හොඳට අයිබෝන් සර්. ඔව් සර්. අයිබෝන් හයි ඔව් අද සුපුරුදු දවසක් නෙවෙයි පන්ති දැම්මට මම දන්නවා කීප දෙනෙකුට අද දින සම්බන්ධ වෙන්නත් බැරුව ඇති නේද නමුත් ඔයාලා හැමෝගෙම අහලා මේ දවස් දාන්නත් බෑ නේ කාට හරි කීප දෙනෙකුට හරි එන්න බැරි වෙනවම තමයි ඒක මම දන්නවා රයිට් එතකොට එන්න බැරි ළමයිට මම රෙකෝඩ් එක දාන්නම් සම්පූර්ණ රෙකෝඩ් එක දාන්නම් බලන්න කියලා එදා මේ කරන්ට් එක ගියාට පස්සේ දැන් මෙහෙමනේ දැන් කරන්ට් එක යන එක පිළිබඳව ෂෙඩියුල් එකක් හදලා තියෙනන්නේ මමත් ඔයාලට එව්වේ ඒකේ හැටියට 4 තමයි කරන්ට් එක යන්නේ එදා 4 ගියේ නැහැ ඊට පස්සේ මං හිතුවා එහෙමනම් 7:00ට යයිද කියලා 7:00ට ගියෙත් නැහැ එහෙනම් මම බැලුවා එහෙනම් 8ටවත් යයිද කියලා බැලුවා නේ පන්තිය දාන්නත් බෑනේ කොයි වෙලේ යයිද දන්නේ නැහැ නේ 8ට ගියෙත් නැහැ 9ට ගියෙත් නැහැ කොහොම හරි එදා කරන්ට් එක ගියේ නැහැ රයිට් ඉතින් 11:00ට ඉතින් මේ කොහොමත් දැන් ඔහොම තමයි තාත්තේ නේද දැන් එතකොට දැන් ආයෙ හෙට ඉඳලා කරන්ට් කපනවා කියලා තියෙනවා එහෙම වුණොත් කමක් නැහැ නේ 9:00 මාරු වුණාට පන්ති පටන් ගන්න වෙලාව 9:00 මාරු වුණාට කමක් නැහැ නේ කන්නේ පැය දෙකක් ඉන්න පුළුවන් නේ ඔය ෆිල්ම් එහෙමක් බලන්නේ නේ ඈ රයිට් හොඳයි එහෙමනම් හැමෝම තමන්ගේ WhatsApp අංකය දාන්න Zoom එකේ chat එකට attendance right හැමෝම WhatsApp අංකය දාන්න Zoom එකේ chat එකට දැන් මම දාන්නකො මම විනාඩියක් දෙන්න ටක් ගාලා දාන්න වීඩියෝස් ඔන් කරන්න වීඩියෝ ඔන් කරන්න පුළුවන් දරුවන් වීඩියෝ ඔන් කරන්න වීඩියෝ ඇයි ඔෆ් කරන් ඉන්නේ නේ වීඩියෝ ඔන් කරන්න පුළුවන් දරුවන් වීඩියෝ ඔන් කරන්න right right ඔයාලා WhatsApp අංකේ දාන්න හොඳයි අපි එතකොට ගිය සතියේ උත්සේදනය ගැන තමයි අපි කතා කරන්න පටන් ගත්තේ නේ තුන්වෙනි පාඩමේ උත්සේදනය කියන කොටස right එතකොට ඒකේ අර ශාක පත්‍රයේ හරස්කඩ ඇඳගත්තා නේද ඔව් සර්. ඔයාලා ඇඳගත්තානේ නේ ඔව් දැන් මට කියන්නකෝ බලන්න මොකද්ද උත්සේදනය කියන්නේ කියලා උත්සේදනය කියලා කියන්නේ මොකද්ද භස්මක ශාක වලින් වායු ගෝලයට ජලය වාෂ්ප ලෙස පිටවීම. ඔව්. අය පාරක් කියන්න හැමෝම කියන්න උත්සේදනය කියන්නේ මොකද්ද කියලා හැමෝම කියන්න. බහුමික ශාක වලින් වායු ගෝලයට වාෂ්ප ලෙස පිටවීම. වායු ගෝලයට ජල වාෂ්ප පිටවීම උත්සේදනය ලෙස හඳුන්වන්නේ නේ. ඔව්. බහුමික ශාක වලින් ජල වාෂ්ප ලෙස වායු ගෝලයට පිටවීම උත්සේදනය ලෙස හඳුන්වන්නේ නේ. බහුමික ශාක කියලා කියන්නේ ගොඩබිම හැදෙන ශාක වලින් ඒ ශාක වලින් ජල වාෂ්ප විදිහට වායු ගෝලයට පිට වෙනවා නේ. ජලය ජල වාෂ්ප විදිහට පිට වෙනවා. right ජලය ජල වාෂ්ප විදිහට පිට වෙනවා උත්සේදනය සිද්ධ වෙන්නේ නෝක. හරි? එතකොට අපි ඊට පස්සේ ඇඳා ශාකයක හරස් කඩා. right ඕක ඔයාලා තව පාරක් ඇඳලා පුරුදු වෙන්න ඕන. හරි? තව පාරක් ඇඳලා පුරුදු වෙන්න ඕන. කොලයක් අරගෙන මම මේ අඳිනවත් එක්කම තව පාරක් මේක අඳින්න. හරි? මම අඳිනවත් එක්කම තව පාරක් අඳින්න මේක හොඳට පුරුදු වෙන්න ඕන. හරි? ශාක පත්‍රයක හරස් කඩා නේද? අපි දැන් ශාක පත්‍රයක් ගත්තොත් එහෙම right? right. එහෙම අපි ශාක පත්‍රයක් ගත්තොත් එහෙම අපි මේකේ මැදින් කපනවා නේ. මැදින් අපි ඡේදනය කරනවා කියලා කියන්නේ. මොකද්ද කියන්නේ? ඡේදනය කරනවා. right? ඡේදනය කරන ඉතාමත්ම තුනී කැබැල්ලක් විදියට නේ. right? මේක අපි
තුනීවට කපනවා නේ. තුනීවට කපලා කුඩා කෑල්ලක් අරගෙන නේද? අපි ඒක ආලෝක අන්වික්ෂය යටතේ බලනවා නේ. ආලෝක අන්වික්ෂය යටතේ බලනවා. ආලෝක අන්වික්ෂය යටතේ බැලුවම දැන් මේ හරස් කඩේ උඩින්ම මොකද්ද තියෙන්නේ? මොන සෛල ස්තරයේද උඩින් තියෙන්නේ? මේ ශාක මේ හරස් කඩේ උඩින්ම තියෙන මොන සෛල ස්තරයේද? කියන්න බලන්න. චර්මය උඩින්ම තියෙන සෛල ස්තරය චර්මය මොකක්ද තියෙන්නේ? උඩු අපිචර්මය පුතාලා. උඩු අපිචර්මය. රයිට් උඩු අපිචර්මය. සෛල ස්තරය තමයි උඩු අපිචර්මය. උච්චර්මය කියන්නේ සෛල ස්තරයක් නෙවෙයි. ඒක ඇවිල්ලා ඉටි වගේ දෙයක් ඒක ඇත්තටම. රයිට් ඉටි වගේ ද්‍රව්‍යයක් උඩ තැන්පත් වෙලා තියෙනවා. හරි? රයිට්. මේක ඇවිල්ලා උඩු අපිචර්මයනේ. ඊට පස්සේ උඩු අපිචර්මයට පස්සේ මොකද්ද තියෙන සෛල ස්තරය? මේම ඉනි වගේනේ. ඉනි කියලා කියන්නේ මේ වගේ දික් හැඩයට තියෙනවා පහළට තියෙන්නේ. රයිට්? දික් හැඩයට තියෙනවා පහළට වගේ තියෙන්නේ නේ. ඉනි කියලා කියන්නේ මොනවද? අපි සාමාන්‍ය ඉනි කියලා කියන්නේ නේද? වැටටනේ කියන්නේ. රයිට්? ඒතර වැටේ තියෙන ඉනි වගේ තමයි මේ සෛල ස්තරය තියෙන්නේ. රයිට්? වැටේ තියෙන ඉනි වගේ තමයි මේ සෛල ස්තරය තියෙන්නේ. මෙන්න මේ සෛල ස්තරය අපි මොකද්ද කියන්නේ? මේ සෛල ස්තරය මොකද්ද අපි කියන්නේ? ඉනි මුදු ස්තරය නේ. ඉනි මුදු ස්තරය. right. ඉනි මුදු ස්තරයෙන් පස්සේ තියෙනවා තව සෛල ස්තරයක්. මොකක්ද ඒ? මේ වගේ සෞවර මදු මොන මුදුස්තර සෛලද? සවිවර මුදුස්තර සෛල නේද? සවිවර මුදුස්තරය. right. ඊට පස්සේ සයවර මුදුස්තරයට පස්සේ මොකක්ද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? යටි අපිචර්මය නේ. යටි අපිචර්මය. right. එතකොට මෙන්න මේ යටි අපිචර්මයේ තියෙනවා මොනවද තියෙන්නේ? විශේෂිත වූ සෛල වර්ගයක් තියෙනවා. මොකක්ද ඒ? මෙන්න මේ වගේ තියෙන සෛල වර්ගය මොකක්ද? පූටිකා සෛල. අපූටිකා සෛල. right. පූටිකා සෛල තියෙනවා. දැන් මේ යාබද සෛල තමයි මම මෙන්න මේ ඒකෙන් භාගයක් ඇදලා තියෙනවා මේ යාබද සෛල. හරි? ඔන්න දල වශයෙන් අපි අඳම ඔන්න ඔහොම තමයි තියෙන්නේ නේ. එතකොට මේක උඩින්ම තියෙනවා උච්චර්මය. මේක උඩින්ම තියෙනවා උච්චර්මය. හරි? ඉටි වගේ ද්‍රව්‍යයක් නේ. right? දැන් මේක ඔයාලා ඇඳලා තනියම ලම් කරන්න පුළුවන් වෙන්න ඕන. right? මේක මොකද්ද? උච්චර්මය. හරි? එතකොට මේ සෛල ස්තරය මොකද්ද? උඩු අපිචර්මය. right? උඩු අපිචර්මය. හරි? ඊට අමතරව දැන් මේ ඉනිමුදු ස්තරයේ තියෙන පුතාලා අර හරිත ලව තියෙනවා. ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනකොට ඔය හරිත ප්‍රද කියන වර්ණකයේ තියෙන හරිත ලව තුන. right? මේ සෛලවල හරිත ලව කියලා තියෙන පොඩි කොටසක්. හරි? මේකෙත් තියෙනවා ඒ වගේ මෙච්චර නැහැ. හැබැයි මේ වගේ තියෙනවා. right? හරිත ලව මේ සෛලවලත් තියෙනවා.
මේ තරම් නෑ හැබැයි. හරි? ඒ තරම් නෑ. එතකොට මේ සෛල මොනවද? එතකොට මේක අපි දන්නවනේ මොකද්ද මේක ඇවිල්ලා ඉනිමුදු ස්තරය. ඉනිමුදු ස්තරය නේ right? එතකොට මේක ඇවිල්ලා සවිවර මුදු ස්තරය. එතකොට මේ සෛල ස්තරය යටි අපි චර්මය. හරි? එතකොට මේ සෛල මොනවද? ඌටිකා සෛල. ඌටිකා සෛල මේ සිදුරට අපි කියන මොකද්ද? ඌටිකා සිදුර. හරි? ඌටිකා සිදුර. මෙන්න මේක ඔයාලා දැන් ඇඳලා තනියම right අපි දැන් ගියේ සතිය එකපාරක් ඇඳලා තව පාරක් අඳින්න. එතකොට තමයි මේක හොඳට මතක හිටින්නේ. හරි? එතකොට ශාක පාත්‍රයක උත්සේදනය සිද්ධ වෙන්නේ කොහෙන්ද? මේ පූටිකා සිදුරු තුලින් තමයි උත්සේදනය සිද්ධ වෙන්නේ නේ. මේ අතර තියෙනවා. දැන් මේ සෛවර සෛල අතර තියෙනවා මොනවද තියෙන්නේ? අන්තර් සෛලීය වාත අවකාශය. හරි? මේ මොනවද මේ හිස් තියෙනවා මේ හිඩස් තියෙනවා. හිඩස් තියෙනවා. අපි මේවට කියනවා අන්තර් සෛලීය වාත අවකාශය. අන්තර්ශෛලීය වාත අවකාශ නේ. එතකොට මේ අන්තර්ශෛලීය වාත අවකාශ තුල තියෙනවා මොනවද? දැන් මේ සෛල ශෝෂණය කරනවානේ. ශෝෂණය කරනකොට පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වායුවත් මේ අතර තමයි එක් රැස් වෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ සෛල වලට ශෝෂණයට අවශ්‍ය ඔක්සිජන් වාතය. ඔක්සිජන් වාතය ලබා ගන්නෙ මේ පූටිකා සිදුරු හරහා. right? පූටිකා සිදුරු හරහා තමයි ඔක්සිජන් උත් ඇතුල් වෙන්නේ. ඒ කියලා කියන්නේ වායු හුවමාරුව මේ පූටිකා සිදුරු තුලින් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා නේද? ශෝෂණයේදී ජලය පිට වෙනවනේ සෛල තුලින්. right? එතකොට මේ ජල වාෂ්ප විදියට මේ පූටිකා තුලින් තමයි එළියට යන්නේ. right? අපි ඔක තමයි උත්සේදනය කියලා කියන්නේ. එතකොට ශාක පාත්‍රයක උත්සේදනය වැඩිපුරම සිද්ධ වෙන්නේ කොහෙද? කොයි පැත්තේද? උත්සේදන වැඩිපුරම ශාක පාත්‍රයක සිද්ධ වෙන්නේ යටි අපිචර්ම. යටි අපිචර්ම. ඒ මොකද උඩු අපිචර්මයට වඩා යටි අපිචර්මයේ මේ පූටිකා සෛල වැඩියෙන් පිහිටනවා. right? ගොඩාක් පිහිටනවා උඩු අපිචර්මයට වඩා. යටි අපිචර්මයේ තමයි පූටිකා සෛල වැඩිපුර සිද්ධ වෙන්නේ. තියෙන්නේ. ඒකින්ද වැඩියෙන් ජල වාෂ්ප පිට වෙන්නේ එහෙම නැත්නම් උත්සේදන සිද්ධ වෙන්නේ යටි පැත්තේ. හරි? උඩ පැත්තේ වැඩියෙන් නොතිබෙන්න හේතුව මොකද්ද? නේ උඩ පැත්ත තමයි සූර්යාට කෙලින්ම නේ සූර්යාලෝකයේ කෙලින්ම පතිත වෙන්නේ උඩු පැත්තට. හරි? එතකොට උඩ පැත්තේ ස්ෆූටිකා සිදුරු තිබුණොත් එම සූර්යාලෝකයේ කෙලින්ම මේ පත්‍රය ඇතුළට එන්න පුළුවන් නේ. එතකොට මේ ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙනවා. right? මේ සෛල වලට හානි සිද්ධ වෙන්න පුළුවන් වැඩිපුර තිබුණොත් එහෙම. right? ඒක වළක්වා ගන්න තමයි හැමතිස්සෙම මේ යට පැත්තේ ගොඩක් තියෙන්නේ. හරි? right. දැන් මේක ඇඳ ගන්නකො හැමෝම. ඇඳ ගන්න කියන්නේ කොලයක ඇඳ ගන්න, right? පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න. ඇඳලා ඉවරයි සර්. ඇඳලා ඉවරයි නේ, right. හැමෝම ඇඳද? වෙනුර ඇඳද වෙනුර? අඳිනවද වෙනුර?
විදුර චමෝද්‍ය. නෑ සර්ද. ආ. හරි සර්. හරිනේ. හරි. අද අලුතෙන් කවුරු හරි සම්බන්ධ වෙලා තියෙනවද මුල් ඈ? අද ක්ලාස් එකට කවුරු හරි Sir, අලුතෙන් සම්බන්ධ පන්තියට කවුරු හරි අලුතෙන් සම්බන්ධ වෙලා තියෙනවද? ඔව් සර් මම අලුතෙන් සම්බන්ධ පුතාගේ නම මොකද්ද? තීක්ෂණ. තීක්ෂණ. රයිට්. මේ සර් මට ඔය- මමත් අලුතෙන් ජොයින් වුනේ. මට මැසේජ් එකක් දාන්න WhatsApp එකට. එතකොට මම එවන්නම් මේ පරණ පාඩම් වල රෙකෝඩ්ස් ටික එවන්නම් සම්පූර්ණ රෙකෝඩ්ස් ටික. හරි? WhatsApp එකට මැසේජ් එකක් දාන්න. හැමෝම මේකේ Zoom එකේ chat එකටත් WhatsApp අංකය දාන්න. මම ස්ටුඩන්ට් නම්බර් එකක් දීලා තියෙන පුතාලා ඒක දාන්න. ස්ටුඩන්ට් නම්බර් එක දාගන්න. මට දීලා නෑනේ. රයිට්. මම දාන්නම්. අර පේමන්ට් කාඩ් මේ සල්ලි ගෙවලා මට ස්ලිප් එක ගෙවපුවම මම අර කාඩ් එකක් එවනවනේ. ඒ කාඩ් එක ගෙවනකොට තමයි ඒක තමයි ස්ටුඩන්ට් නම්බර් එක දාන්නේ. හරිද? ඇඳගත්තද හැමෝම? හරිනේ. right. එතකොට අපි ගිය සතියේ සාකච්ඡා කරා උත්සේදනයේ මගින්. උත්සේදනයේ මගින් එතකොට ඉටවන කාර්යයන් මොනවද? මේ ගිය සතියේ සාකච්ඡා කරපුව මතක් කරගන්න. ශාකයේ උෂ්ණත්වය පාලනය කරයි. ඔව්. ශාකයේ සිසිල් කරයි. ශාකයේ උෂ්ණත්වය පාලනය කරනවා නේද? ඒ කියන්නේ ශාකයේ සිසිල් කිරීම තමයි ඒ. හරි? අය මොනවද කරන්නේ? ශාක මූල පද්ධතියේ සිට කඳ දිගේ තෛල වර්ණී ජලය ඉහළට ගමන් කරවීමට අවශ්‍ය බලය සපයයි. බලය සපයයි. නේ චූෂණ බලය. චූෂණ බලය. right. හරි මම මේක මගන්න දෙන්නම්. හා සර්. sir. නේ චූෂණ බලය නේ දැන් අපි දැන් අපේ ළිඳ තියෙනවානේ right දැන් මේක පොළොව පොඩ්ඩක් ඉන්න හරි දැන් මේ ඔන්නෝම ළිඳ තියෙනවා right ළිඳක් තියෙනවා හරි එතකොට දැන් අපි මේ ළිඳේ වතුර ගන්නවා මෝටරය මගින් නේ right මෙන්න දැන් මේ මට්ටමේ වතුර තියෙනවා හරි අපි මොනවද දාන්නේ මේකට දානවා බටයක් දානවා නේ බටයක් දාලා මේ පතුලේ තියෙන ෆුට් වෑල් එකක් තියෙනවා හරි ෆුට් වෑල් එකෙන් වතුර පහළට ගමන් කරන්නේ නැහැ නේද රයිට් දැන් ඊට පස්සේ මොකද කරන්නේ මේ බටේ අරගෙන අපි මෙතෙන්ද හයි කරන මෝටරේ නේ වතුර මෝටරේ හයි කරනවා රයිට් වතුර මෝටරේ හයි කරාට පස්සේ මෙතනින් එළියට යනවා වතුර නේ රයිට් එතකොට දැන් මේ මෝටරේ කාර්යය මොකද්ද? දැන් මෝටරේ හොඳට වැඩ කරන්න නම් මෙන්න මේ බටේ right මේ සම්පූර්ණයෙන්ම වතුර පිරීලා තියෙන්න ඕන මේ ෆුට් වෑල් එක දක්වාම නේ ෆුට් වෑල් එක දක්වාම මේ බටේ සම්පූර්ණයෙන් වතුර පිරීලා තියෙන්න ඕන ඊට පස්සේ මේ මෝටරේ තියෙනවා නේද මෝටරේ ඉම්පෙලර් එක තියෙනවානේ කැරකෙනවානේ right මෝටරෙන් වතුර ඇදලා දෙනවා right මෝටරෙන් වතුර එළියට ඇදලා දෙනවා හරි මෙතනින් එළියට තල්ලු කරනවා. මෙහෙන් එළියට යනකොට මොකද වෙන්නේ? මෙහෙන් වතුර ඇදිලා එනවා නේ. වතුර මෙහෙන් ඇදිලා එනවා. හරි? එතකොට මේ වැඩේ හරියට වෙන්න නම් මේ බටේ හුලම් පිරෙන්න බෑ. මේ කොහේ හරි හුලම් පිරුණොත් අදින්නේ නැහැ. මෙහි අවුලක් නැහැ.
right මේ හුලම් පෙරුණත් එකයි මේ බටේ කැඩුණත් එකයි කිසිම ගැටලුවක් නැහැ. මෙතනින් එළියට දැම්මම නම් වතුර පාර එළියට යනවා. නේ? ඔක ඔයාලා දන්නවනේ. වතුර මෝටරේ ක්‍රියාකාරීත්වය. එතකොට දැන් බලන්න යට තියෙන වතුර තමයි උඩට අත් දෙන්නේ නේ මෝටරේ මගින්. ඒතර ගහ නේ අපි දැන් ගිය සතියේ සාකච්ඡා කරේ ඒකයි. නේ? දැන් විශාල ගස් තියෙනවා. right විශාල ගස් තියෙනවා. අඩි 30 40 උස ගස් තියෙනවා නේ. right හරි. හරි මම නිකන් අඳින්නම්කෝ. හරි. එතකොට දැන් මේ පොළවේ දැන් මේ ගහේ මූල පද්ධතියේ right මේ ගහේ මූල පද්ධතියෙන් තමයි වතුර අදින්නේ. right පොළවේ තියෙන ජලාංශු මූල පද්ධතිය මගින් වතුර අවශෝෂණය කර ගන්නවා. right මේක වෙනම ක්‍රියාවලියක් තියෙනවා. හරි ඊට පස්සේ ඒ අවශෝෂණය කර ගන්නා වතුර නේද මේ ශාක කඳේ තියෙනවා කුඩා නල జాතියක්. මේ බට වගේ තමයි. හැබැයි අපිට ඇහැට පේන්නේ නැහැ ඒවා. right කුඩා නල జాතියක් තියෙන මේ කඳේ ගොඩාක් තියෙනවා නේ. අපි මේ නල වලට අපි කිව්ව මොකද්ද? සෛලම් වාහිනී. right සෛලම් වාහිනී. හරි මේ ගහේ තියෙන කුඩා බට జాතියක්. හරි ඒක අන්වීක්ෂයෙන් තමයි බලන්න ඕනේ. අන්වීක්ෂයෙන් බැලුවොත් පේනවා අපිට. මේ ශාකේ කඳක් කපලා මේ පෙත්තක් අරගෙන අන්වීක්ෂයෙන් දාලා බැලුවොත් පේනවා. හරි. එතකොට මේ සෛලම් වාහිනී තුලින් දැන් වතුර උඩට අදින්න එපා. නේ මේ පොළවේ මෙහි තියෙන වතුර උඩට අදින්න ඕනේ. මේක අදින්නේ කොහොමද දැන්? නේ වතුර උඩට යන්න ඕනේ. උඩට යන්න නම් මේ අර මෝටරේ කරන වැඩේ තමයි මේ ශාක පත්‍රය මගින් කරන්නේ. නේ දැන් මෙතන කඳ මම එක ශාක කොලයක් අඳින්නම් right දැන් මේ වගේ ශාක පත්‍රය මගින් කරන්නේ අර මෝටරේ කරන වැඩේ තමයි. මොකද කරන්නේ මේ පත්‍රයේ තියෙන පූටිකා සෛල වලින් ජල වාෂ්ප ඉවත් වෙනවා නේ උත්සේදනය සිද්ධ වෙනවා. උත්සේදනය සිදු වෙනකොට right උත්සේදනය මගින් මේ පත්‍රවල තියෙන ජලය පිටට යනවනේ. එතකොට මේ පත්‍රවල තියෙන ජල හිඟයක්. මේ පත්‍ර තුලක් තියෙනවා සෛලම් වාහිනී. right පත්‍ර තුල සෛලම් වාහිනී තියෙනවා. එතකොට ඒ නලයෙන් වතුර ඉවත් වෙනකොට ඒ තැන පුරවන්න මෙහෙන් එනවා නේ. right මෙහෙන් එනවා. එතකොට මෙහෙන් වතුර ඇදිලා යනකොට මෙහෙන් වතුර එළියට යනකොට තමයි මෙහෙන් වතුර උඩට එන්නේ. right මෙහෙන් වතුර උඩට එන්නේ මෙහෙන් වතුර එළියට යනකොට. මෙහෙන් වතුර එළියට යන්නේ නැත්නම් මේ ශාකයේ වතුර උඩට අදින්නේ නැහැ. right උඩට අදින්නේ නැහැ. හරි අන්න ඒකයි. එතකොට බලන්න මේ කඳ දිගේ වතුර ඉහළට යන්න අවශ්‍ය මොකද්ද? චූෂණ බලය නේ. මෙතනත් තියෙන චූෂණ බලයක් තමයි. එතකොට මෙතනත් තියෙන චූෂණ බලය. right උඩට ඇද ගැනීමේ බලය. මෙතන නම් මෝටරේ තමයි උඩට අදින්නේ. මෙතන ඒ කාර්ය කරන්නේ මේ ශාක පාත්‍ර. right අන්න එතකොට ශාක කඳ දිගේ ජලය ඉහළට ගමන් කිරීමට අවශ්‍ය චූෂණ බලය ලබා දෙන්නේ කවුද? මේ උත්සේදනය කියන ක්‍රියාවලිය. ක්‍රියාවලියක් right උත්සේදනය කියන ක්‍රියාවලිය මගින් තමයි ඒ අවශ්‍ය ඇද ගැනීමේ බලය ලබා දෙන්නේ. හරි අන්න බලන්න එතකොට උත්සේදනයේ තවත් වටිනා කෘත්‍යයක් නේ. උත්සේදන ක්‍රියාවලිය නැත්නම් ශාක වලට වතුර ලැබෙන්නේ නැහැ. right හරි එතකොට පුතාලා දැන් අපි ඉගෙන ගත්තා දැන් ශාකවල පත්‍ර නේ ශාක පත්‍ර වල විවිධත්වය තියෙනනේ. සමහර ශාක පත්‍ර විශාලයි. සමහර ශාක පත්‍ර කුඩායි. හරි ඊට පස්සේ අපි ඊළඟට ඉගෙන ගත්තා මොනවද? ශාක පත්‍ර වින්‍යාසය නේ. ශාකයක කොහොමද පත්‍ර ශාක කඳට සැකසීලා තියෙන්නේ? ශාකයේ කඳට පත්‍ර සැකසීලා තියෙන රටාවට තමයි අපි කියන්නේ මොකද්ද? පත්‍ර වින්‍යාසය. එතකොට ඔය පත්‍රවල හැඩයයි පත්‍ර වින්‍යාසයයි ඔය දෙකම ශාකයට වැදගත් වෙන්නේ මොකටද?
කියන්නේ මොකටද වැදගත් වෙන්නේ? හොඳින් සූර්යාලෝකය ලබා ගැනීමට නේ. හොඳින් සූර්යාලෝකය ලබා ගැනීමට තමයි ඒ ශාක ඒ විදිහට හැඩ ගැහිලා තියෙන්නේ. හරිද? right. දැන් එතකොට දැන් සූර්යාලෝකය ලබා ගත්තටම ලබා ගන්නවා වගේම තමයි අනිත් පැත්තෙන් ඒ සූර්යාලෝකයේ මගින්ම ජලයක් පිටට යනවා නේ. right. ජලයක් පිටට යනවා. උත්සේදනය සිද්ධ වෙන්නේ සූර්යාලෝකය වැටෙනකොට. හරි? එතකොට දැන් මේක දැන් අපේ දැන් පරිසරයේ හැමතැනම ඒකාකාරී නෑනේ නේ. සමහර තැන්වල හොඳට වතුර තියෙනවා පොළවේ. සමහර ප්‍රදේශවල හොඳට වහිනවා. අවුරුද්දක එක කාලවලට හොඳට වර්ෂාපතන ලැබෙනවා නේ. සමහර ප්‍රදේශ තියෙනවා වැස්ස ලැබෙන්නේම නැති ප්‍රදේශ තියෙනවා නේ. ශුෂ්ක කලාපීය ප්‍රදේශ. වැස්ස අඩුවෙන් ලැබෙන ප්‍රදේශ තියෙනවා. ශුෂ්ක කලාපීය ප්‍රදේශ. ඒතකොට ලංකාවේ කොහෙද ශුෂ්ක කලාපීය ප්‍රදේශ තියෙන්නේ? හම්බන්තොට. හම්බන්තොට තියෙනවා නේ. අය යාපනයේ වගිනාව ඔව් යාපනයේ පැත්තේ තියෙනවා, පුත්තලම ඒ පැත්තේ තියෙනවා නේ. ශුෂ්ක කලාපීය ප්‍රදේශ. ඊට අමතරව වියලි කලාපීය ප්‍රදේශත් තියෙනවා නේ. ශුෂ්ක කල කියන්නේ පුතාලා වියලියකට වඩා ටිකක් දරුණුයි. හරි? වියලි කලාපෙටයි තියෙන්නේ මොනවද? ඔය අනුරාධපුර පොළොන්නරුව ඒ පැත්තනේ. රයිට්? වවුනියාව යාපනයේ ওই පැත්තත් අයි තියෙනවා නේ. රයිට්? හම්බන්තොට ඒරියා එක ඒකෙත් කොටසක් අයි තියෙනවා වියලි කලාපයට. එතකොට දැන් ওই වගේ ප්‍රදේශවල තියෙන ශාකයි දැන් සිංහරාජ වනාන්තරයට ගියොත් එහෙම එහෙ තියෙන ශාකයි අතර වෙනස්කම් තියෙනවා නේ. දැන් අපි සිංහරාජ වල ගිහලා තියෙනවා සිංහරාජ කැලේට. නැතුව ඇතිනේ. නේද? ඔව්. සිංහරාජ කැලේ ඔව් නිවර්තන කලාපීය වනාන්තරය. අනේ කියන්නේ හොඳට වර්ෂාපතන ලැබෙනවා. ගස් ඉතාමත් විශාලවට වැඩිලා තියෙනවා. රයිට්? විශාල ශාක අතර විවිධත්වයක් තියෙනවා ඒ වනාන්තරය තුල. එතකොට ඒ වගේ දැන් අපි ගත්තොත් එහම හම්බන්තොට පැත්තට ගියොත් එහෙම ගස්වල මොකද්ද ඔයාලා දකින වෙනස? රයිට්? දැන් හිතන්න ඔයාලා නෝරෙලි ගිහිලා තියෙන්නේ නේ. නෝරෙලි පැත්තට යනකොට තියෙන ගස්වලයි ඔයාලා දැකලා තියෙන රහග්ගල පැත්තේ කඳුකර යනකොට එහෙම විශාල ගස් පේනවනේ වනාන්තරවල. ඈ දැන් හම්බන්තොට පැත්තට යනකොට තියෙන ගස්වලයි මොනවද තියෙන වෙනස? හම්බන්තොට ගස් පොඩි, නුවරඑළිය පැත්තේ ගස් ලොකුයි. ඔව් විශාලයි. අර පැත්තේ ගස් එච්ච රුස නැහැ හම්බන්තොට පැත්තේ නේ. ඈ කුඩායි නිකම් නිකම් පඳුරු වගේ නේ. කටු පඳුරු. අපි කියන්නේ කටු පඳුරු සහිත ලඳු කැලෑ කියලා කියන්නේ. රයිට්? කටු පඳුරු සහිත ලඳු කැලෑ. රයිට්? ගස් නිකන් ඇඹරිලා තියෙනවා නේ. කඳන් එහෙම ඇඹරිලා. රයිට්? පත්‍ර අර වගේ ගොඩාක් නැහැ නේ. ශාක පත්‍ර අඩුයි. හරි? පත්‍ර ගහක තියෙන පත්‍ර සංඛ්‍යාව අඩුයි මේ පැතිවල. හරි? නමුත් තෙත් කලාපයේ තියෙන වනාන්තරවල තියෙන ගස් හොඳට හැදිලා තියෙනවා. රයිට්? පත්‍ර විශාලයි, හොඳට කොළ පාටට තියෙනවා. රයිට්? සාරවත් භාවයක් පේන්න තියෙනවා. අර පැත්තට ගියොත් එහෙම ගහ හොඳට හැදිලා නැහැ. රයිට්? ඇයි ඒ? හේතුව මොකක්ද? එහෙම වෙන්න හේතුව? ඔව් වතුර අඩුයි නේ. වතුර අඩුයි. එතකොට මොකද වෙන්නේ? නමුත් හොඳට ඉරේලිය වැටෙනවා නේ. right? සූර්යාලෝකය හොඳින් වැටෙනවා. එතකොට පොළවේ වතුරත් අඩුයි. දැන් එතකොට ගහ මොකද වෙන්න ඕන? දැන් ගහේ තියෙන වතුර එයා ආරක්ෂා කරගන්න හැඩ ගැහෙන්න ඕන. right? නේද? ඒ තියෙන වතුර ප්‍රමාණය ආරක්ෂා කරගන්න හැඩ ගැහෙන්න ඕන. ඒකින්ද මෙයාලා මේ ජලය පිට වෙන එක අඩු කරගන්නවා. ඒ කියන්නේ උත්සේදනයේ මගින් ජලය පිට වෙන එක ඒගොල්ලෝ අඩු කරගන්නවා. right? ඒ සඳහා විවිධ උපක්‍රම මේ ශාක භාවිතා කරනවා. right? අපි මේ උපක්‍රම වලට කියන මොනවද? අනුවර්තන. right? අනුවර්තන කියලා කියන්නේ ඒ පරිසරයට ඒ ශාක හැඩ ගැහිලා තියෙනවා. right? ඒ පරිසරයේ ජීවත් වෙන්න ඒ ශාක හැඩ ගැහිලා තියෙනවා. ඒ ශාකවල තියෙන විවිධ අවයවවල අනුවර්තන ඇති වෙලා තියෙනවා. right? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ශාකවල තියෙන පත්‍ර සංඛ්‍යාව අඩුයි. හරි? පත්‍ර සංඛ්‍යාව අඩු වෙනවා. එහෙම නැත්නම් පත්‍රයේ විශාලත්වය අඩු වෙනවා. නේ? විශාල පත්‍රයක් තිබුණොත් එහෙම විශාල වශයෙන් උත්සේදනය සිද්ධ වෙනවා. right? කුඩා පත්‍රයක් තිබුණොත් එහෙම
උත්සේදනය අඩුයි. පත්‍ර සංඛ්‍යාවත් අඩු කර ගන්නවා. එතකොටත් උත්සේදනය අඩු කර ගන්නවා. right? අනිත් එක තමයි මේ ශාකවල කඳේ පොත්ත ඝනකම්. ඒ පොත්තෙනුත් උත්සේදනය වෙන්න පුළුවන්. right? පොත්තෙනුත් උත්සේදනය වෙන්න පුළුවන්. ඒකින්ද ඒකත් අඩු කර ගන්න ඒ කඳන් වල පොත්ත ටිකක් ඝනකම් වැඩි. හරි? එතකොට දැන් අපි මෙතෙන්දි කතා කරන්නේ පත්‍රවල තියෙන අනුවර්තන. right? ඒ කියන්නේ උත්සේදනය අවම කර ගැනීම සඳහා පත්‍රවල තියෙන අනුවර්තන මොනවද කියන එක. හරි? එතකොට අනුවර්තන කීපයක් ශාක දක්වනවා. හරිද? ඔව්. කියන්න බලන්න මොනවද? ඔයාලා දන්න විදිහට කියන්නේ ශාක දක්වන අනුවර්තන උත්සේදන අඩු කර ගැනීම සඳහා. එකක් තමයි නේද? මම අර කිව්වේ පත්‍ර සංඛ්‍යාව අඩු කර ගැනීම. right? පත්‍ර සංඛ්‍යාව අඩු කර ගැනීම. ඊළඟට පත්‍රයේ විශාලත්වය අඩු කර ගැනීම. ඔව් පත්‍රයේ විශාලත්වය අඩු කර ගැනීම නේ. පත්‍රයේ විශාලත්වය අඩු කර ගැනීම. අය පත්‍ර ඝනකම් වීම. පත්‍ර ඝනකම් වීම. ඒ කියන්නේ පුතාලා අපි කියන පත්‍ර මාංශල වීම. right? ඝනකම් වීමට අපි කියනවා පත්‍ර මාංශල වීම. right? හැබැයි ඒ වගේ අර අපි ඉගෙන ගත්තා නේද මේ දැන් අර ශාක පත්‍රයේ ඉහළ තියෙනවනේ අර ඉටි වගේ ස්තරයක් නේ. QT නීමය. right? QT අපි කියන්නේ QT නීමය උච්චර්මය. හරිද? අන්නේ උච්චර්මයේ ඝනකම් වැඩි. හරි? උච්චර්මයේ ඝනකම් වැඩි වුණාම ඉරේලිය මොකද කරන්නේ? ඉරේලිය මේක තෙල්ල තට්ටුවක් වගේනේ. right? ඉරේලිය පරාවර්තනය කරනවා. ඉරේලිය පරාවර්තනය කරනවා. එතකොට අර ශාකයට ලැබෙන උෂ්ණත්වය අඩු වෙනවා. right? අපි ඒකට කියන මොකද්ද? ඝනකම් උච්චර්මයක් පැවතීම. හරි? ඝනකම් උච්චර්මයක් පැවතීම. right? අය ශාක කඳෙහි පොත්ත ඝනකම් වීම. කඳෙහි නේද? කඳෙහි පොත්ත ඝනකම් වීම. හැබැයි පුතාලා දැන් මෙහෙම අපි දැන් මෙතෙන්දි කතා කරන්නේ පත්‍රවල දක්වන අනුවර්තනය. right? මේක ශාකයේම දක්වන අනුවර්තනය. කමන්න අපි ලියමුකෝ. right? හරි. අය තව එකක් තියෙනවා පත්‍ර කටු බවට පත් වෙනවා. හරි? ඒ ශාකයේ තියෙන පත්‍ර කටු වගේ කටු විදිහට තමයි ඒක හැදෙන්නේ. හරි? ඒ කියන්නේ ඝනකම් වැඩි, දිලිසෙන ගතිය තියෙනවා. right? එතකොටත් උත්සේදන අඩු කරගන්න පුළුවන්. right? පත්‍ර කටු බවට පත් වීම. right? ඔන්න ඔය ලක්ෂණ ටික තියෙනවා. right? අපි ටියුට් එකේ බලමුකෝ. Then හරි නේ දැන් මේ බලන්න මේ අරලිය ශාකය අරලිය ශාකයේ තියෙනවා අර උච්චර්මයේ ඝනකම වැඩි right අරලිය වල උච්චර්මයේ ඝනකම වැඩි හරි අනිත් එක තමයි මේ අරලිය වල කිරි ගතියක් තියෙනවා නේ ශීරය තියෙනවා කිරි හරි කිරි තියෙනවා එහෙම වුණාමත් ජලය පිට වෙන එක අඩුයි හරි ඒ වගේම තමයි පතොක් වලත් තියෙනවා ඝන උච්චර්මයක් හරි ඒ වගේම තමයි පතොක් මාංශලයි කියලා කියන්නේ ඒ තුල ජලය ගබඩා කර තබා ගන්නවා ඒ වගේම තමයි මේ පත්‍රයේ
කටු තියනනේ මේ පත්‍රයේ කටු හරි කටු පිටලා තියෙනවා ඔන්න අනුවර්තන right ඒ වගේම තමයි මේ අක්කපාන මේ තියෙන ඔයාලා අක්කපාන දැකලා තියෙන්නේ අක්කපාන කෝමාරිකා ඒ වගේ ශාකවලත් ජලය ගබඩා කර තබා ගන්නවානේ අපි කියන්නේ ඒකට මාංශල ශාක පත්‍ර right මාංශල ශාක පත්‍ර right හරි මෙන්න මෙතන ලියා ගන්න එහෙනම් ටියුට් එකේ අපි මේක ලිව්වද එදා මේ කොටස ලිව්වද ඔව් සර් sir right මේක ලිව්වේ නෑ නේද නෑ සර් right ශුෂ්ක පරිසරවල වැඩෙන ශාක උත්සේදනය මගින් සිදුවන ජලහානිය අවම කර ගැනීම සඳහා විවිධ අනුවර්තන පිහිටයි right උත්සේදනය අවම කර ගැනීම සඳහා ශාක පෙන්වන අනුවර්තන හරි උත්සේදනය අවම කර ගැනීම සඳහා ශාක පෙන්වන අනුවර්තන right එක ලියා ගන්න මෙතන ලියා ගන්න ගණකම් සහිත කියුටිනීමය ගණකම් සහිත කියුටිනීමය වරහන් ඇතුලේ ඉටි වැනි වරහන් ඇතුලේ යන්නේ ඉටි වැනි ඒකටම සර් ගණකම් සහිත කියුටිනීමය වරහන් ඇතුලේ ඉටි වැනි උච්චර්මයක් පිහිටීම ගණකම් සහිත කියුටිනීමය වරහන් ඇතුලේ ඉටි වැනි උච්චර්මයක් පිහිටීම මේ කියුටිනීමය right කියුටිනීමය කියුටින් කියලා කියන්නේ නිකන් ඉටි වගේ ද්‍රව්‍යයක් සර් ඔව් ඔය කියප එක මේ අනුවර්තන පැත්තද ලියා ගන්න ඕනේ මෙතන අනුවර්තන අනුවර්තන යටතේ හරි නිදසුන් ලියන්න මොනවද උදාහරණ ආරලිය right ආරලිය ලියන්න පුළුවන් ඔව් ආරලිය පාතොක් ආරලිය පාතොක් කනේරු කඩොලාන right කඩොලාන අන්නේ ශාක අපිට දෙන්න පුළුවන් උදාහරණ ඔන්න ඕකටනේ ඝනකම් සහිත උච්චර්මයක් පිහිටීම හරි දෙක ලියන්න දෙවනි අනුවර්තන ලියා ගන්න පත්‍ර කටු බවට විකරණය වීම පත්‍ර කටු බවට විකරණය වීම විකරණය වීම කියලා කියන්නේ කටු බවට ඔව් පත්‍ර කටු බවට විකරණය වීම විකරණය මේක මුර්ධ දනය විකරණය වීම උදාහරණ පතොක් හරි ඊළඟ ලියන්න තුන්වෙනි එක පත්‍ර සිහින්
දැන් ඔයාලා ওই පයිනස් ගස් එහෙම දැකලා තියෙන්නේ. පයිනස් ගස් වල එහෙම පට්ට කොහොමද තියෙන්නේ? නිකන් මේ වගේනේ තියෙනවා. ඈ උල් වගේනේ පට්ට පයිනස් ශාකවල. ලියා ගන්න පට්ට සීන් නියම. උදාහරණ පයිනස් කස කියලා තියෙනවා. කස හීරැස් පත්‍ර සීන් බවට පත් වීම. කස හීරැස් පයිනස්. ඊළඟ පත්‍ර සංඛ්‍යාව ක්ෂීණ වීම. පත්‍ර සංඛ්‍යාව ක්ෂීණ වීම. ක්ෂීණ වීම කියලා කියන්නේ පත්‍ර අඩු වේගෙන ගිහිලා තියෙනවා. right නිකන් පත්‍ර හොයා ගන්නත් බැරි තරමටම අඩු වෙලා තියෙනවා. පත්‍ර සංඛ්‍යාව ක්ෂීණ වීම. right උදාහරණ තමයි නවහන්දි හීරැස්ස. right නවහන්දි හීරැස්ස ඒ වගේ ශාක. සද්ද වැඩි සද්ද අඩු කරන්න. දැන් ඔයාලගේ පොතේ right ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා මෙන්න මේ තියෙන අරලිය දීලා තියෙනවා. පතොක් තියෙනවා. මේ තියෙන කස. කස කොලෙත් නිකන් අර පයිනස් කොලේ වගේ. කස. හරිනේ ඔය ටික මතක තියාගන්න ඕන. ඕකෙන් අහනවා ප්‍රශ්න අහනවා බහුවෙන ප්‍රශ්න අහනවා. උත්සේදනයේ සඳහා දක්වන අනුවර්තන ඔය යටතේ අහන්න පුළුවන් පත්‍ර ශීන වී ඇති ශාකයකට උදාහරණ දෙන්න කියයි. එහෙම නැත්නම් ඝන උච්චර්මයක් සහිත ශාක මොනවද? ඒක මතක් කරගන්න ඕන අරලිය, කනේරු, කඩොලාන, පතොක් ඒ වගේ ශාක. ඝන උච්චර්මයක් තියෙනවා නේ. දිලිසෙන ස්වභාවයක් තියෙනවා. හරි? ඒ වගේ වුණා. මෙතන දීලා තියෙන අරලිය පතොක්. හරි. ඊළඟට තව ශාකමකින් කරන තව කෘත්‍යයක් තමයි සමහර ශාක පත්‍ර තුල ජලය ගබඩා කර ගන්නවා නේ. ශාක පත්‍රවල කෘත්‍ය එකක් තමයි ශාක පත්‍රයක කෘත්‍යය තමයි පාඩම අමතක වෙන්නේ නැහැ නේ. right කියන මට දැන් ශාක පත්‍රවල තියෙන කෘත්‍යයන් ප්‍රභා සංශ්ලේෂණය. right මූලිකම කෘත්‍යය තමයි ප්‍රභා සංශ්ලේෂණය. ඊට පස්සේ යාගේ තවත් කෘත්‍යය තමයි මොකද්ද? උත්සේදනය. හරි? උත්සේදනය. ඒතර උත්සේදනය යටතේ තමයි අපි ඉගෙන ගන්නේ උත්සේදනය අවම කර ගැනීමට ශාක පත්‍ර දක්වන අනුවර්තන. හරි? උත්සේදනය යටතේ තමයි ඒක තියෙන්නේ. පැහැදිලිද? right. ඊට පස්සේ ශාකවල තවත් කෘත්‍යයක් තමයි ජලය සංචිත කිරීම. හරි ජලය ගබඩා කර ගන්නවා. උදාහරණ විදිහට ගන්න බලන්න කෝමාරිකා, පතොක්, ඒ වගේ මාංශල පත්‍ර තියෙන ශාක වල ජලය ගබඩා කර තබා ගන්නවා. අන්න ඒක එක කෘත්‍යයක්. හරි මේ තියෙන්නේ අක්කපාන, කෝමාරිකා, පතොක් වැනි නේද? right ඔයාලා දැකලා තියෙන්නේ අක්කපාන දැකලා තියෙනවද? ඔව් සර්. අක්කපානනේ. දැන් මේක කැඩුවොත් එහෙම මැද නේද වතුර නිකන් මාංශල ගතියක් තියෙනවා.
කෝමාරිකා එහෙමනම් දන්නවා ඇතිනේ නේ කට්ටිය රූපලාවන්‍ය වලටත් ගන්නවා නේ කෝමාරිකා. හරි ඊළඟට තවත් ශාකයක තවත් කෘත්‍යයක් තමයි ශාක පත්‍රවල කෘත්‍යයක් තමයි වර්ධක ප්‍රචාරණය සිද්ධ කරනවා. right දැන් අපි දැන් ප්‍රජනනය කියන එක දන්නවනේ. මොකද්ද ප්‍රජනනය කියලා කියන්නේ? නේ ප්‍රජනනය කියලා කියන්නේ තම වර්ගයා බෝ කිරීම. නේද? එතකොට ශාක ගොඩක් දුරට මේ ප්‍රජනනය සිද්ධ කරන්නේ මොනව මගින්ද? තම වර්ගයා බෝ කරන්නේ. බීජ මගින් නේ. ඇට මගින්. හරි? ගොඩාක් ශාක ඇට මගින් තමයි බෝ වෙන්නේ. හැබැයි සමහර ශාක බීජ මගින් බෝ වෙන්නේ නැතුව වෙන වෙන ක්‍රම මගින් ඒගොල්ලෝ ප්‍රජනනය කරනවා නේ. හරි? අන්න ඒ ප්‍රජනනයට අපි කියනවා වර්ධක ප්‍රචාරණය. වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ ඒ ශාකයේ දේහේ කොටසක් මගින් නව ශාකා ඇති කිරීම. හරි? එක්කෝ ශාකයක මුල මගින්. හරි? ශාකයේ මුල මගින් අලුත් ශාක ඇති වෙන්න පුළුවන්. උදාහරණ විදිහට ගන්න පුළුවන් අපිට කරපිංචා, බෙලි නේද? සමන් පිච්ච ඒ වගේ මුල් මගින් තමයි දෙල් වලත් එහෙමයි නේ. මුල් මගින් තමයි පැල ඇති වෙන්නේ. හරි? එතකොට මේ වර්ධක ප්‍රචාරණය තමයි. ඒ කියන්නේ මුල මගින්. සමහර ශාක කඳ මගින් වර්ධක ප්‍රචාරණය කරනවා නේ. ඒ කියලා කියන්නේ ඒ ශාකයේ කඳ කපලා හිටෙව්වම එතනින් අලුත් ශාක ඇති වෙනවා නේ. උදාහරණ මඤ්ඤොක්කා. right? මඤ්ඤොක්කා දණ්ඩක් කියලා කියන්නේ මඤ්ඤොක්කා එකේ ඒ කඳනේ. ඒකේ හිටවුණු අලුත් පැල ඇති වෙනවා. අලුත් ශාක ඇති වෙනවා. දැන් පත්‍ර මගිනුත් ඔය වර්ධක ප්‍රචාරණය කරනවා. right? හරි දුර්ලභයි. නේ? කොලයක් හිටෙව්වම එතනින් පැලයක් ඇති වෙනවා කියලා කියන්නේ. හරි? right? කොලයක් කපලා හිටෙව්වම පස්සේ එතනින් පැල ඇති වෙනවා. හරි? එහෙමත් තියෙනවා. ශාක පත්‍ර වගේ. අන්න අපි ඒකට කියනවා ශාක පත්‍රයේ තවත් එක කෘත්‍යයක්. මොකද්ද? වර්ධක ප්‍රචාරණය. වර්ධක ප්‍රචාරණය. උදාහරණයක් අපිට ගන්න පුළුවන් ඕක සිද්ධ වෙනවා අක්කපාන වල සිද්ධ වෙනවා. අක්කපාන, පෙපරෝමියා ඒ වගේ ශාකවල සිද්ධ වෙනවා බිගෝනියා right? අන්න ඔය ශාකවල ඒ ශාක පත්‍ර මගින් මේ වර්ධක ප්‍රචාරණය සිද්ධ කරන පුතාලා. right? ඒ ටික මතක තියාගන්න. right? ඇතැම් ශාකපත්‍ර වර්ධක ප්‍රචාරණය සිදු කර නව ශාකා බිහි කරයි නේ. උදාහරණ අක්කපාන, බිගෝනියා, පෙපරෝමියා. right? මේ තියෙන බිගෝනියා. right? මේ වගේ එක එක වර්ග ශාක තියෙනවා. right? මේ තියෙන බිගෝනියා, මේ පෙපරෝමියා. හරි? එතකොට මේ ශාකපත්‍රයක් අපි මේ මැදින් කපලා මේ නාරිටි කැපෙන විදිහට කපලා පස්සලින් යට කරපුවාම එතනින් පැල ඇති වෙනවා. right? දැන් අක්කපාන වගේ ශාකවල එහෙම මේ නිකනුත් යා පත්‍රය හොඳට මෝරනකොට මේ පත්‍ර ධාරයෙන් හට ගන්නවා. රිකිලි දාගෙන යනවා මේ පත්‍ර ධාරයෙන්. හරි? පත්‍ර ධාරයෙන් රිකිලි දාගෙන පැල ඇති වෙනවා. මේ දෙක මතක තියාගන්න. right ඉන්න බලන්න ඕකේ presentation එක. පාට පේනවද මේ PowerPoint එක පේනවද මේක? නැද්ද? ටියුට් එකද පේන්නේ? ටියුට් එක පේන්නේ සර්. ටියුට් එක පේන්නේ සර්. right. ටියුට් එක පේන්නේ සර්. ඔව් දැන් මේ බලන්න මෙතන. කොහෙන්ද? දැන් මේ බලන්න මෙතන අර පයිනස් පත්‍ර මේ බලන්න පයිනස් පත්‍රනේ සිහින් දිගටිනේ right සිහින් දිගටි අර උත්සේදන අවම කර ගැනීමට හැඩ ගැහිලා තියෙනවා නේ right මේ තියෙන බිගෝනියා බිගෝනියා වලත් මේ ධාරයෙන් රිකිලි ඇති වෙනවා. හරි මේ අක්කපාන නේ. මේ බලන්න මේ අක්කපාන වල මේ පැත්තෙන් අලුත් ශාක ඇති වෙනවා. හරි. පැත්තෙන් අලුත් ශාක ඇති වෙනවා. ඒකට මේකක් අපි
කපලා අරගෙන හිටෙව්වම අලුතෙන් අපිට පැල ලබා ගන්න පුළුවන්. right. සර් අක්කපානවල මලකුත් පිපෙනවා. ඔව් 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 මල් පෙපෙනවා. සපුෂ්ප ශාකනේ. right. ඒ ටික ටියුට් එකේ මම දීලා තියෙනවානේ. ඒ ටික හරි. ඊට පස්සේ තියෙනවා ශාක පත්‍රයේ කෘත්‍ය කියලා ලිස්ට් ඩවුන් කරන්න දීලා තියෙනවා. මෙතනනේ ශාක පත්‍රයන්හි කෘත්‍ය. දැන් අපි ඉගෙනගත්තු ටික ලිස්ට් ඩවුන් කරන්න තියෙනවා උතන. right. දැන් කියන්න බලන්න ඔයාලගේ මතකේ මොනවද ශාක පත්‍ර වල කෘත්‍ය? ජල බාන මේමයි. ශාක පත්‍රයේ මූලික කෘත්‍ය මොකද්ද? ශාක පත්‍රයේ මූලික කෘත්‍ය ප්‍රධානම කෘත්‍ය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය කිරීම. ප්‍රභා සංශ්ලේෂණය නේ. ප්‍රභා සංශ්ලේෂණය. ඊට පස්සේ අනිත් කෘත්‍යයන් උත්සේදනය. ඊට පස්සේ ජලය ගමන ගැනීම. ඔව් ජල පරිවහනයට අවශ්‍ය චූෂණ බලය ලබා දීම. right? ශාක කඳ තුලින් ජල පරිවහනයට අවශ්‍ය චූෂණ බලය ලබා දීමනේ. ඒකත් ඉතින් උත්සේදනය මගින් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඉතින් ඒකත් ශාක පත්‍රයක කෘත්‍යයක්. ඊට පස්සේ ජලය සංචිත කිරීම නේ. අක්කපාන කෝමාරිකා ඒ වගේ ශාක මතක් කරගන්න ඕන. පතොක් right ජලය සංචිත කරනවා. right. ඊට පස්සේ වර්ධක ප්‍රචාරණය. වර්ධක ප්‍රචාරණය. right. ඔන්න ඔය ටික ලියා ගන්න මෙතන. right. මෙතන එක දාලා ලියා ගන්න ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. දෙක උත්සේදනය. දෙක උත්සේදනය. තුන ශාක කඳ තුලින් තුන්වෙනි එක ලියා ගන්න ශාක කඳ තුලින් ශාක කඳ තුලින් ජලය ඉහළට ගමන් කිරීමට අවශ්‍ය ජලය ඉහළට ගමන් කිරීමට අවශ්‍ය ශාක කඳ තුලින් ජලය ඉහළට ගමන් කිරීමට අවශ්‍ය චූෂණ බලය ලබා දීම. චූෂණ බලය ලබා දීම. එක වරහන් ඇතුළේ ලියා ගන්න චූෂණ බලය ලබා දීම වරහන් ඇතුළේ ලියා ගන්න උත්සේදන ක්‍රියාවලිය මගින්. උත්ස්වේදන ක්‍රියාවලිය මගින්. උත්ස්වේදන ක්‍රියාවලිය මගින්. ගමන් කිරීමට ඔව් ඒකල වරන් වහන්න. හරි. ජලය ගමන් කිරීම ඔව් ජලය ශාක කඳ තුලින් ඉහළට ගමන් කිරීමට අවශ්‍ය චූෂණ බලය ලබා දීම. චූෂණ බලය ලබා දීම වරහන් ඇතුලේ උත්ස්වේදන ක්‍රියාවලිය මගින්. උත්ස්වේදන ක්‍රියාවලිය මගින්. right. හරි දෙක ලියුවනේ හැමෝම. right. හතරවෙනි එක ලියා ගන්න ජලය සංචිත කිරීම. ජලය සංචිත කිරීම.
පස්වෙනි එක ලියා ගන්න වර්ධක ප්‍රචාරණය. වර්ධක ප්‍රචාරණය. right. එතන මොකද්ද වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ? පස්වෙනි එක පුතාලා වර්ධක ප්‍රචාරණය. right. වර්ධක ප්‍රචාරණය. right. එතන වර්ධක ප්‍රචාරණය කියන එකට ඕන නම් එතන යටින් තරල කොටන් දාලා ලියා ගන්න. මොකද්ද වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ? වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ ලියා ගන්නකො මෙහෙම. ශාකයක අතු කමා මුල් ශාකයක අතු කමා මුල් කමා කඳ කමා පත්‍ර වැනි කොටස් මගින් නව ශාකා ඇති කිරීම කියලා වරහන් වහන්න. වරහන් දක්වලා කොහොමද ලියන්නේ? ඇති කිරීම වර්ධක ප්‍රචාරණ ලෙස හඳුන්වන්නේ. right? අතු මුල් කඳ සහ පත්‍ර වැනි කොටස් මගින් නව ශාකා ඇති කිරීම වර්ධක ප්‍රචාරණය ලෙස හඳුන්වයි. ඔක වර්ධක ප්‍රජනනී කියලා කියන්න පුළුවන්. right. කමන්න. වර්ධක ප්‍රචාරණය කියලා ලියා ගන්නකො. වර්ධක ප්‍රචාරණය ලෙස හඳුන්වයි. right. හරි. ඔන්න එතකොට පත්‍රයන්හි කෘත්‍යයන් අපි දැන් කතා කරලා ඉවරයි. හරි. දැන් අපි ඊළඟට යනවා ගහේ ඊළඟ අවයවයක් ගැන. කඳට යනවා. right. ශාකයේ කඳට යනවා. එතකොට නේද? දැන් අපි ගහද්දියා දැක්කම අපිට ඉස්සල්ලාම පේන්නේ මොනවද? ගහේ පත්‍ර පේනවා. ඊට පස්සේ පේන්නේ මොනවද? කඳ සහ අතු නේ. right. කඳ සහ අතු සහ පත්‍ර. ওই ටිකනේ අපි ගහද්දියා බැලුවම මුලින්ම පේන්නේ. නේ? ඊට පස්සේ තමයි මල් තියෙනවා, ගෙඩි තියෙනවා. right. පොළොව අස්සේ බැලුවොත් මුලකුත් තියෙනවා. හරි? right. එතකොට ශාක කඳේ ප්‍රධානම කෘත්‍යය මොකද්ද? දන්නවද කියන්නේ? ප්‍රධාන කෘත්‍යය, මූලික කෘත්‍යය. ආහාර නිපදවීම ගබඩා කිරීම ආහාර ගබඩා කිරීම ඈ ශාක කඳේ ප්‍රධාන කෘත්‍යය ආහාර ගබඩා කිරීම ආදිය දරා සිටීම very good නේ. එයාගේ මූලික කෘත්‍යය තමයි නේද? ශාකයේ තියෙන නේ? ශාකයේ තියෙන අනිකුත් අවයව. ඒ කියන්නේ මොනවද? අතු, පත්‍ර, පුෂ්ප, ඵල නේ? නැත්නම් අපි කියන ගෙඩි ආදී අවයව දරා සිටීම තමයි යාගේ මූලික කෘත්‍යය. right? ඊට පස්සේ තමයි අනිත් දේවල් කරන්නේ. ඒකත් හැමෝම කරන්නේ නැහැ නේ. එකක් කරන්නේ කීප දෙනයි. නේ? right? එයාගේ මූලික කෘත්‍යය තමයි. දැන් මුලේ මූලික කෘත්‍යය මොකද්ද? ශාකයක මුලේ මූලික කෘත්‍යය තමයි ශාකය පසට සවි කිරීම. right? ශාකයක මුලේ මූලික කෘත්‍යය තමයි ශාකය පසට සවි කිරීම. ඒක තමයි මූලික කෘත්‍යය. ඊට පස්සේ තමයි යා වතුර අවශෝෂණීකරණයව කරන්නේ, පොහොර අවශෝෂණීකරණයව කරන්නේ ඊට පස්සේ. right? ඊට පස්සේ. එතකොට ඒ වගේ තමයි ශාක කඳ. කඳේ මූලික කෘත්‍යය තමයි ශාකයේ පත්‍ර, ඵල, පුෂ්ප සහ අතු ආදී කොටස් දරාගෙන සිටීම තමයි යාගේ මූලික කෘත්‍යය. ශාක පත්‍රයේ මූලික කෘත්‍යය මොකද්ද? ශාක පත්‍රයේ මූලික කෘත්‍යය තමයි ප්‍රභා සංශ්ලේෂණය.
right ශාක පත්‍රයේ මූලික කෘත්‍යය ප්‍රභා සංශ්ලේෂණ right ඔන්න ওই ටික ඒ ශාකයේ අවයව වල මූලික කෘත්‍යයන් ටික මතක තියාගන්න ඕනේ හරි ඊට පස්සේ තමයි අනිත් දේවල් එන්නේ මුලක් නම් පොළවට සවි කිරීම කඳක් නම් ශාකයේ පත්‍ර පුෂ්ප ඵල සහ අතු ආදී කොටස් දරාගෙන සිටීම ශාක පත්‍රයක් නම් ප්‍රභා සංශ්ලේෂණ මලක් නම් හරි මලක් නම් මොකද මූලික කෘත්‍යය මලක් නම් එයාගේ මූලික කෘත්‍යය තමයි බීජ සහ ඵල හට ගැනීම right මලේ මූල නේ නැත්නම් ඔය සුවඳ දෙන එකවත් මල ලස්සනට පිපිලා තියෙන එකවත් නෙවෙයි එයාගේ මූලික කෘත්‍යය එයාගේ මූලික ඩියුටි එක තමයි මොකද්ද බීජ සහ ඵල හට ගැනීම අන්න ඔය වගේ ශාකයේ තියෙන මූලික කොටස් සහ කෘත්‍යයන් ටික මතක තියාගන්න ඕන right හරි හරි එතකොට මෙන්න මෙතන ලියා ගන්න ඔව් මන් දීලා තියෙන්නේ නේ ශාක කඳේ ප්‍රධාන කෘත්‍ය වන්නේ ශාකේ ඔයාලා කියවන්නකො මේක මම කියලා හරියන්නේ නැහැ මම දීලා ශාක කඳේ ප්‍රධාන කෘත්‍යය වන්නේ ශාකයේ ආදී අවයව දරා සිටීම සහ ද්‍රව්‍ය පරිවහනය ද්‍රව්‍ය පරිවහනය ඔව් සහ ද්‍රව්‍ය පරිවහනයක් තියෙනවා නේ ශාක කඳ තුල ජලය සහ ಖನಿජ ලවණ පරිවහනය හරි ඒකත් සිද්ධ වෙනවා right එතන මූලික කෘත්‍ය කියලා හැමෝත් ඒව නෝක ලියන්න ඕන right ඕක කොටු කරගන්නකො එක්ක highlight කරගන්න නැත්නම් කොටු කරගන්න ඔක්කොම highlight කරන්න ඕනේද සර් ඔව් ඔක්කොම ටික highlight කරගන්න ඕන right හරි හරිද right දැන් ඔන්න තියෙනවා ශාක කඳේ කෘත්‍යයන් අනෙකුත් කෘත්‍යයන් නේ ඒතර මුලින්ම අපි ලියන්න ඕන ශාක කඳේ මූලික කෘත්‍යය තමයි ශාක කඳේ ලියා ගන්න ඔය ශාකයේ එක ලියා ගන්න ශාකයේ අතු පත්‍ර මල් ශාකයේ අතු පත්‍ර මල් සහ ගෙඩි දරා සිටීම right හරිද දෙක ලියා ගන්න දෙක ජලය කමා ಖನಿජ ලවණ සහ ආහාර පරිවහනය right එතකොට අපි ශාක කඳක් නේ අපි ශාකයක් ඇන්දොත් එහෙම සර් පොඩ්ඩක් අය කියනවාද දෙවෙනි එකද ජලය කමා ಖನಿජ ලවණ සහ ආහාර පරිවහනය right right අපි 10ක් ඇඳුත් එහෙම නේ right එතකොට මේ කඳ මගින් කරන එකක් තමයි දැන් මේ දේවල් ශාකයේ තියෙන අවයව දරාගෙන සිටීමනේ එක හරි ඊට පස්සේ මෙයා පොළවෙන් උරා ගන්නා ජලය කඳ දිගේ ඉහළට ගමන් කරනවා නේ කඳ දිගේ ඉහළට ගමන් කරනවා right එතකොට මෙතන ජලයයි
ජලය සහ ඛනිජ ලවණ. right? ඛනිජ ලවණ කියලා කියන්නේ දැන් මේ ශාකයේ වර්ධනය වීමට අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය. phosphorus, calcium, magnesium, ඒ වගේ ඛනිජ ලවණ, ඊට අමතරව නයිට්‍රජනීය ද්‍රව්‍ය, right? ඒ වගේ දේවල් මේ ජලයේත් එක්කනේ ජලයේ දිය වෙලා ජලයත් එක්ක තමයි ශාකයේ ඉහළට ගමන් කරන්නේ. right? ඒතකොට උන ද්‍රව්‍ය පරිවහනය. හරි? ඊට අමතරව දැන් මේ ගෙඩිවල හැදෙනනේ ප්‍රභා සංශ්ලේෂණය මගින් දැන් ගෙඩිවල ආහාර හදනවානේ. right? ශාකය ආහාර සංචිත කරන්නේ ගෙඩිවල. ගොඩක් ශාකවල. right? ඊට පස්සේ මේ ගෙඩිවල නිපදවන ආහාර සහ මේ පත්‍රවල නිපදවන ආහාර. right? ප්‍රභා සංශ්ලේෂණ මගින් පත්‍ර මගින් නිපදවන ආහාර. right? ඔව්. පත්‍රවල නිපදවන ආහාර මේ ශාකයේ මේ හැම තැනටම යවන්න බෑ. නේ? එතකොට මේ දැන් ශාක කියලා කියන්නේ ස්වයංපෝෂීනේ. එතකොට එයාලගේ ශෝෂණයට අවශ්‍ය ආහාර නැත්නම් අපි කියනවා සීනි නැත්නම් කාබෝහයිඩ්‍රේට් නැත්නම් අපි කියනවා ග්ලූකෝස්. හරි? සරල අන්තිමට කිව්වොත් එහෙම ග්ලූකෝස් ඇත්තටම. right? එතකොට මේ ග්ලූකෝස් හරි ලබා දෙන්න මේ සෛලයේ මේ ශාකයේ තියෙන හැමතැනටම ලබා දෙන්න මේ හැමතැනටම මේ ආහාර පරිවහනය කරන්න ඕනනේ. එතකොට ශාකයේ ආහාර පරිවහනය කරන්න පුතාලා ශාකයේ පොත්ත තුලින්. right? පොත්ත තුලින් තමයි ආහාරයේ ශාක ද්‍රව්‍ය පරිවහනය වෙන්නේ. එතකොට අන්න ඒකත් එතකොට නේද? ආහාර පරිවහනය මේ හැමතැනටම මුල දක්වාම පත්‍ර තුල මේ ගෙඩි දක්වාම නේ. ගෙඩි වල ඇත්තටම වැඩියෙන් නිපදවන ආහාර තමයි සංචිත කරන්නේ. ගෙඩි වල. right? හරිද? එතකොට ශාක කඳක් ගත්තොත් එහෙම එයා ජලය පරිවහනය කරනවා. ජලය ඊට පස්සේ ඛනිජ ලවණ සහ ආහාර ඒ ද්‍රව්‍ය පරිවහනය කරන්නේ ශාක කඳ තමයි. right? හරි. ඊළඟ තුන්වෙනි එක තමයි වර්ධක ප්‍රචාරණය. අන්න අර පත්‍ර වගේ තමයිනේ වර්ධක ප්‍රචාරණය මුල් ශාක කඳ මගින් වර්ධක ප්‍රචාරණය. ඊට පස්සේ හතරවෙනි එක වායව කඳෙහි ආහාර සංචිත කිරීම. දැන් අපි ඔය එකින් එක ඉගෙන ගන්නවා. right? දැන් ඔය ටික ලිස්ට් ඩවුන් කරගන්න. ඔව්. තුන්වෙනි එක වර්ධක ප්‍රචාරණය. හතරවෙනි එක වායව කඳෙහි ආහාර සංචිත කිරීම. වායව කඳෙහි ආහාර සංචිත කිරීම. සර් තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක වර්ධක ප්‍රචාරණය. වර්ධක ප්‍රචාරණය. හතර වායව කඳෙහි ආහාර සංචිත කිරීම. වායව කඳෙහි ආහාර සංචිත කිරීම. පහ භූගත කඳෙහි ආහාර සංචිත කිරීම. භූගත කඳෙහි ආහාර සංචිත කිරීම. හය කාල තරණය කිරීම. කාල තරණය කිරීම. කාල තරණය කිරීම. වරහන් ඇතුලේ භූගත කඳ.
භූගත කඳ මගින් කාල තරණය කිරීම වරහන් ඇතුලේ භූගත කඳ මගින් සර් බොඳ වෙලා පේන්නේ බෝඩ් එක. හරිතකට යමද? ඔව් සර්. ඔව් සර්. නෑ සර්. හරි 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 මම ලියා ගන්න ඕනේ ඔය සිග්නල් අඩු වුණාම රයිට් පස්වෙනි එක තමයි භූගත කඳෙහි පස්වෙනි එක ලියා ගන්න භූගත කඳෙහි ආහාර සංචිත කිරීම පස්වෙනි එක භූගත කඳෙහි ආහාර සංචිත කිරීම හතරවෙනි එක රයිට් නෑ හයවෙනි එක ලියා ගන්න භූගත හයවෙනි එක ලියා ගන්න කාල තරණය කිරීම කාල තරණය කිරීම වරහන් ඇතුලේ භූගත කඳ මගින් වරහන් ඇතුලේ භූගත කඳ මගින් දැන් හරි කියලා බෝඩ් එක හරි සර්. right හත්වෙනි එක ලියා ගන්න ප්‍රභා සංශ්ලේෂණ ප්‍රභා සංශ්ලේෂණ प्रभा संश्लेषण අටවෙනි එක ලියා ගන්න අටක් ලියා ගන්න උත්සේදනය ඒකත් සිද්ධ වෙන්න පුළුවන් හැබැයි අඩුවට තමයි සිද්ධ වෙන්නේ අටවෙනි එක ලියා ගන්න උත්සේදනය හරි සර්. ඒ උත්සේදන කියන එක වරහන් ඇතුලේ ලියා ගන්න හරි සර්. අටවෙනි එක උත්සේදනය හරි ඒකේ වරහන් ඇතුලේ ලියා ගන්න ඉතාමත්ම අඩුවෙන් සිදුවේ ඉතාමත්ම අඩුවෙන් සිදුවේ කඳක් තුලින් උත්සේදනය ඉතාමත්ම අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ ඉතාමත්ම අඩුවෙන් සිදුවේ වරහන වහන්නද සර්? වරහන් වහන්න හරි ඔන්න ශාක කඳේ තියෙන කෘත්‍යයන් රයිට් දැන් අපි ඔව එකින් එක පොඩ්ඩක් වැඩිපුර ඉගෙන ගන්න හරි රයිට් දැන් ශාකේ කඳ අත්තු ගෙඩි මල් නේද පත්‍ර දරාගෙන සිටීම ගැන ඉගෙන ගන්න දෙයක් නෑ නේද දන්නවනේ හැමෝම රයිට් හරි right ඔතනින් අපි දැන් ඉගෙන ගන්නවා වර්ධක ප්‍රචාරණය right ශාක කඳ මගින් සිද්ධ වෙන වර්ධක ප්‍රචාරණය හරි එතකොට දැන් අපි ඉගෙන ගත්තානේ නේද දැන් ගොඩක් දුරට ශාක බෝ වෙන්නේ බීජ මගින් හැබැයි සමහර ශාක විවිධ ක්‍රම මගින් නව ශාක ඇති කරනවා නේ right බොහෝ ශාක කඳන් අලුත් ශාක බී කරයි ඒවා ප්‍රචාරණ කඳන් ලෙස හඳුන්වයි හරි එතකොට අර වර්ධක ප්‍රචාරණය කරන කඳන් වලට අපි තව නමක් කියනවා ප්‍රචාරණ කඳන්. ප්‍රචාරණ කඳන් කියන එක highlight කරගන්න. හරි? ඒ කියන්නේ වර්ධක ප්‍රචාරණයේ සිදු කරන ශාක කඳන් වලට අපි අලුතෙන් නමක් දෙනවා. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? ප්‍රචාරණ කඳන්. ප්‍රචාරණ කඳන් කොතනද සර් highlight කරන්න ඕනේ? මෙතනනේ ප්‍රචාරණ කඳන්. ප්‍රචාරණ කඳන් ලෙස හඳුන්වයි. කටාමටි වෙන්න. right. ඉතින් හරිද? එතකොට පුතාලා දැන් ඔය ගොටු කළ. right? දැන් අනුරාධපුරේ ඔව් මේවයි ගෙවල් වල කතා කරනකොට මයික් ඔෆ් කරන් කතා කරන්න. දැන් දෙයි පන්ති ඉන්නේ නැහැ. හරිද? ඔය වැඩි. right. දැන් ගොටු කළ බලන්නකො. ගොටු කළ වල මේ ශාක ඒක තියෙන්නේ ඒකෙන් බලා ගන්න. ඔව් පුතා කවුද මේ කතා කරන්නේ? මයික් එක ඔන් කරගෙන. right.
කියනවා අනුව නැහැ. නිතිනි. බැරි වුණා. නිතිනි ගයන්සා. මයික් එක ඔෆ් කරගන්න. right. right. දැන් අපි ගත්තොත් එහෙම ඒ පාර කවුද තාම right. දැන් ඔය ගොටු කළ ගත්තොත් එහෙම right අපි දැන් ගොටු කළ කොහොමද අඳින්නේ right ගොටු කළ වල නේද දැන් ගොටු කළ වල නොම පත්‍රේ තියෙනවානේ right එතකොට ගොටු කළ වල කඳ තියෙන පොළව යට පුතා right ඊට පස්සේ මුල්ලේමක් තියෙනවා right කඳ චීන වෙලා තියෙන්නේ කුඩා වෙලා තියෙන්නේ කඳ හරි එතකොට මම ඔයාලට පේන්න තියෙන පත්‍රය කඳෙන් හටගත්තු පත්‍රය තමයි පේන්නේ නේ මේ තියෙන පත්‍ර රුන්ටේ right දිගට තියෙන පත්‍ර රුන්ටේ මේ පත්‍රය එතකොට මේ පොළව යට තමයි කඳ තියෙන්නේ ඊටාත්ම කුඩායි හරි එතකොට ওই කඳෙන් දැන් පොළව යටනේ තියෙන්නේ පොළව යට තමයි කඳ තියෙන්නේ right එතකොට ඒ කඳෙන් තමයි මුල් හටගෙන අලුත් ශාඛා ඇති කරන්නේ නේ මේව ගිහිල්ලා එතන තව ගොටු කළ ශාඛයක් ඇති වෙනවා right එතනින් ආය අලුත් ශාඛ ඇති වෙනවා right අන්න වර්ධක ප්‍රචාරණය කියන්නේ ශාඛ කඳ මගින් තමයි මේ වර්ධක ප්‍රචාරණය සිදු කරන්නේ හරි කෙසෙල් දැන් ඔයාලා කෙහෙල් ගහක් ඇඳුත් එහෙම right දැන් මෙහෙම අපි අඳිනවානේ කෙහෙල් නේද ඕම කෙහෙල් පත්‍රයෝම අඳිනවානේ මේන් තව තියෙනවා right ඕම දිගට තියෙනවානේ කෙහෙල් කොලේ මේ පැත්තේ තව ඕම තියෙනවා නේ දිගට ඕම තියෙනවා right හරි මේ කෙහෙල් පඬ රැල්ල එල්ලෙනවා නේ එතකොට කෙහෙල් ගහ ගත්තොත් එහෙම කෙහෙල් ගහේ කඳ කොහෙද තියෙන්නේ මේ වලට පේන්න තියෙන්නේ මොකද්ද කෙහෙල් කඳද මේ කඳ නෙවෙයි හරි කෙහෙල් කඳ තියෙන්නේ පොළව ඇතුලේ තියෙන්නේ හරි කෙහෙල් අලය කියලා කියන්නේ ඔයාලා right කෙහෙල් අලය කියලා කියන්නේ නේ ඒක වටේ තියෙන අර තන්තු මුල් right මේකේ මුදු මුලක් හොයාගන්න නෑ තියෙන තන්තු මුල් තියෙන්නේ කෙහෙල් අලය තියෙනවා right එතකොට මේ කෙහෙල් අලයෙන් තමයි කෙහෙල් අලය උම පැතිරිලා යනවා right ඒකෙන් තමයි හටගන්නේ මොනවද මොටේ දාලා අලුත් කෙහෙල් පැලනේ right අලුත් කෙහෙල් පැල ඇති වෙන්නේ ඒ භූගත කඳ මගින් right අන්න කඳ මගින් සිද්ධ වෙන වර්ධක ප්‍රචාරණය තව උදාහරණයක් කෙසෙල් කෙහෙල් වල තියෙන භූගත කඳක් භූගතය කියලා කියන්නේ පොළොව යට තමයි කඳ තියෙන්නේ හරි හරිද මේ තියෙන වායව අපි කියන්නේ ප්‍රරෝහය කියලා කියන්නේ පොළවේ උඩ කොටසට අපි කියන්නේ ප්‍රරෝහය හරි එතකොට ගොඩාක් ශාකවල ප්‍රරෝහයට තමයි අයිති වෙන්නේ ශාක කඳ හැබැයි මෙතන ප්‍රරෝහයට ශාක කඳ අයිති වෙන්නේ නැහැ right ඒක භූගත අපි කියන මූල පද්ධතියද ඉතින් පොළොවේ යට කොටස මූල පද්ධතියනේ එතකොට කොහොමද පොළොවෙන් යට තමයි තියෙන්නේ කඳ තියෙන්නේ right එතකොට ඒකේ මොටෙයන් දාලා නේ මොටෙයන් අපි කියන මොටෙයු දානවා කියලා මොටෙය නේ මේ කෙල් කඳෙන් පොඩි රිකිලි වගේ දාලා ඇවිල්ලා තමයි අලුත් ශාක ඇති කරන්නේ අන්න එතනත් වර්ධක ප්‍රචාරණය right එතකොට ඕක උදු පියලිය වෙලත් මේ ගොටු කළ වගේම තමයි නේ උදු පියලිය ඊට පස්සේ ඇඹුල් ලැඹෙලිය ඒ වගේ ශාකවල වර්ධක ප්‍රචාරණ සිදු කරන්නේ ශාක කඳ මගින් හරි ශාක කඳ මගින් හරි ඒක තේරෙනව නේද
මේ තියෙන්නේ පින්තූර ටිකක් තියෙනනේ මේකේ හෙල් මේ අලුත් ශාක ඇති වෙලා තියෙනවා භූගත කඳෙන් තමයි ඇති වෙලා තියෙන්නේ ඇඹුල් ඇඹිලියත් එහෙමනේ මේ උඩට පේන්න තියෙන අපිට ශාක පත්‍රය කඳ තියෙන පොළොව යට ගොඩු කල වලත් එහෙම උඳු පීලි වලත් එහෙම right උදාහරණ දීලා තියෙනවා ගොටු කල උඳු පීලියේ ඇඹුල් ඇඹිලියේ කෙසෙල් කලාඳුරු ගොයම් ශාකෙත් එහෙමයි හරි right ඒක මතක තියාගන්න අනිත් එක තමයි වායව කඳෙහි ආහාර සංචිත කිරීම වල තවත් කෘත්‍යයක් right එතකොට අර මූලික කෘත්‍යයට අමතරව දැන් ශාක කඳන් තුලත් ආහාර සංචිත කරනවා උදාහරණ තමයි උක් සහ කිතුල් right උක් ගහේ කඳේ තමයි ආහාර සංචිත කරන්නේ right ඒක තමයි අපි කන්නේ නේද උක් කනකොට ඒක තමයි අපි කන්නේ සීනි හදන්න ගන්නෙත් මේ කඳේ තියෙන ඒ ආහාර ද්‍රව්‍ය තමයිනේ එතන තියෙන සීනි නේ තියෙන්නේ right පැණි රහයි ওই ටික තමයි අපි කොටලා ඊට පස්සේ ඒකේ තියෙන අර අපි කියන්නේ සුක්‍රෝස් ද්‍රාවණය ඈ කියන්නේ සීනිමේ ද්‍රාවණය වෙන් කරලා ගන්නවා යුෂ ටික වෙන් කරගෙන අරගෙන ඊට පස්සේ අධික උෂ්ණත්වයට ඒක රත් කරලා ඊට පස්සේ ඒක ස්පටිකීකරණය ලක්කරනේ කුඩා කැට බවට පත් වෙනවා උෂ්ණත්වය අඩු වෙනකොට උක් වලත් තියෙන එතකොට ශාක කඳේ කිතුල් වලත් එහෙම තමයි කිතුල් වලත් කඳේ තමයි ආහාර සංචිත කරන්නේ අපි ওই කිතුල් පිටි ගන්නකොට ওই කිතුල් කඳන් කපලා ඒක ඇතුලේ තියෙනවා නේද කොටලා වෙන් කරලා ගන්නවා කිතුල් පිටි හදනකොට එතකොට ඔයාලා ওই කිතුල් තලප එහෙම ගාලා තියෙනවද කිතුල් තලප නෑ නෑ යෝ කන්න බෑ කිතුල් තලප හොයා ගන්න අමාරුයි නේ ඒකයි වෙලා තියෙන්නේ නැත්නම් හරිම රහයි කිතුල් තලප ඔයාලගේ අම්මලා තාත්තලා නම් කාලා ඇති අනන්තවත් දැන් ඔව්වා ටික හොයා ගන්න අමාරුයි හැබැයි හොයා ගන්න බැරි කම නැහැ සමහර කඩවල වල තියෙනවා කිතුල් පිටි කිතුල් පිටි හදන්නේ කඳෙන් කිතුල් තලප මෙව නැති දන්නවනේ සීනි හදන්නේ මේ උක් ගහේ කඳෙන් තමයි සීනි හදන්නේ එතකොට මේකේ තියෙන වායව කඳක් තියෙන්නේ මේව වායව කඳවක් right මේව පත්‍රනේ මේ වායව කඳක් ඊට පස්සේ භූගත කඳක් භූගත කඳන් කියන්නේ මොනවද කියවන්න බලන්න ඕක සමහර ශාකවල සත්‍ය ශාකවල සත්‍ය කන පවතින්නේ තුලනාව පොළොව තුලේ එවැනි කඳන් භූගත කඳන් ලෙස හඳුන්වනවා. alright එතකොට භූගත කඳ මගින් ඉටුවන ප්‍රයෝජන එකක් තමයි ආහාර සංචිත කිරීම. දැන් අපි ඒක ඉගෙන ගත්තා. නෑ ආහාර සංචිත මේක කරයි ඔව් වර්ධක ප්‍රචාරණය කාලතරණ ඒකකයක් විදියට ක්‍රියා කරයිලු ඒ මොකද්ද භූගත කඳන් කාලතරණ ඒකකයක් දැන් ඔය ඉඟුරු වලත් right මේ තියෙන ඉඟුරු වල ඉඟුරු කහ ඒ වගේ තියෙන භූගත කඳන් තමයි right ඒ වගේ තියෙන භූගත කඳන් එතකොට පුතාලා දැන් මේවා වේලෙනවනේ හරි වේලෙනවා අපිට ඕවා වේලලා තියාගන්න පුළුවන් ගෙදර ඊට පස්සේ පැල කරන්නත් පුළුවන් ඒ කියන්නේ කාලතරණ ඒකයක් කියලා කියන්නේ ඒ ශාකය සුදුසු කාලයක් ආවට පස්සේ සුදුසු පරිසර සාධක ඒ කියන්නේ උෂ්ණත්වය තෙතමනය ඒ වගේ මේ ශාකේ නැවත පැලවෙන්න පුළුවන් සුදුසු කාලයක් ආවට පස්සේ මෙයා පැලවෙනවා. හරි? එතකොට එයා කාලය තරණය කරලා තියෙනවා කියලා කියන්නේ කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා හොඳ අවස්ථාවක් වෙනකම් පැලවෙන්න. හරි? එතකොට මෙයාලගේ ඇතුලේ තියෙන ක්‍රියාකාරීත්වය
ක්‍රියාකාරීත්වය తాවකාලිකව නවත්ත ගන්නවා. හරි? මෙයාලගේ ඒ භූගත කඳ තුල සිද්ධ වෙන ජීව ක්‍රියා తాවකාලිකව නවත්ත ගන්නවා. හරි? නවත්තගෙන වතුර අවශෝෂණය වුණාට පස්සේ තමයි මෙයා ආය පැලවෙන්න පටන් ගන්නෙ. දැන් බීජ වලත් ඕක තමයි. මේ ඔය බෝංචි බීජ, කව්පි බීජ, බණ්ඩක්ක එහෙම වේලලානේ පැකට් වලනේ දාලා තියෙන්නේ. රයිට්? දැන් ඔය මේ අපි කඩෙන් ගන්න ගියොත් එහෙම පැකට් වල දාලා තියෙන්නේ. හොඳට පැකට් සීල් කරලා තියෙනවා. වාතය යන්න බැරි වෙන්න. හරි? නමුත් ඇතුලේ ඒකේ ජීවය තියෙනවා. හැබැයි ජීවයේ ජීව ක්‍රියා එයා නවත්තගෙන ඉන්නේ. ඒකට කියන්නේ ඔය ශෝෂණය, පෝෂණය, වර්ධනය නේ? ඒ ජීව ක්‍රියා එයා නවත්තගෙන ඉන්නේ. හැබැයි ඒ සෛල මැරිලා නැහැ. తాවකාලිකව නවත්තගෙන ඉන්න අක්‍රීය තත්ත්වයටපත් වෙනවා. හරි? හැබැයි එයා සුදුසු කාලයක් ආවට පස්සේ නේ අපි ඊට පස්සේ දැන් මේ බීජ ගෙනල්ලානේ සමහර බීජ අවුරුදු 2-3 තියාගන්න පුළුවන් නේ. තියාගෙන ගෙනලා පොඟවප දැන් වතුර ඒකට අවශෝෂණය වුණාට පස්සේ තමයි එයා ආයේ ජීවය ක්‍රියාත්මක වෙනවා. ජීවි ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා. ඊට පස්සේ තමයි එයා පැලවෙන්න පටන් ගන්නවා. අන්න බලන්න එතන කාල තරණය සිද්ධ වෙනවා. පැහැදිලිද කාල තරණය කියන එක? දැන් අපිට පුළුවන් ද කාල තරණය කරන්න? බැහැ සර්. අපිට බෑ. රයිට්? අපිට බෑනේ. අපි ඉතින් කාල තරණය කරනවා කියලා කියන්නේ උන්න රැර නිින්ද ගියා උදේ නැගිට්ටා. හරි? එහෙම නැත්තම් මොකක් කර වෙලා වැටලා සිහිය නැති වෙලා ඉන්නවා නේ? පස්සේ මේ වෙනවා නේ? රයිට්? එහෙම නෙවෙයි. නේ අවුරුදු ගාණක් තිස්සේ මාස ගාණක් අවුරුදු ගාණක් තිස්සේ හුස්ම ගන්නවත් නැතුව ඉන්න පුළුවන් අපිට. බෑනේ. නේ? අපේ ජීව ක්‍රියා නවත්තගෙන අපිට ඉන්න බෑ. හැබැයි බීජ වලට පුළුවන්. හරි? සමහර සත්තුන්ටත් පුළුවන් පුතාලා. තාමත්ම කලාතුරකින්. සමහර මාළු జాතියින්ට පුළුවන්. මාළුන්ට එහෙම කාලතරණය කරන්න. හරි? ඔය අප්‍රිකාවේ එහෙම තියෙනවා ලං ෆිෂ් කියලා කියන්නේ. ලං මොන මතකයි ලං ෆිෂ්. හරි? දැන් වැව් තියෙනවනේ. වැව් වල වතුර හිඳිලා යනවා. හරි? වැව් වල වතුර හිඳිලා ගියාට පස්සේ මේ මාළු ඒ මඩ දැන් වැව දැන් හිඳිලා යන්න ඔන්න මෙන්න තේදී මඩ අස්සට රිංග ගන්නවා. මඩ අස්සට රිංගගෙන දැන් මඩ දැන් වේලෙනවනේ. ඊට පස්සේ නිය ගියාට පස්සේ වේලෙනවා. දැන් මෙයා දැන් අර පස් කුට්ටිය තුල හිර වෙලා ඉන්නේ. මෙයාගේ ජීව ක්‍රියා දැන් සිද්ධ වෙන්නේ නැහැ. රයිට්? ජීව ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. එයා හැමම ඉන්නවා. ඔන්න කාලයකට පස්සේ වහිනකොට වතුර මේ තුලට අවශෝෂණය වෙනකොට තමයි මෙයා ආය උද්දීපනය වෙන්නේ. කියන්නේ මෙයා ආයකින් උත්තේජනයක් ලබලා එයා ආයේ ජීව ක්‍රියා පටන් ගන්නවා. right? අන්න කාල තරණය. හරිද? ඒකට සමහර ඒකට බීජ කාල තරණය කරනවා. ඒ වගේ තමයි මේ භූගත කඳන් කාල තරණය කරනවා. right? ඉඟුරු කහ ඒ වගේ වුණා. අන්න එක කෘත්‍යයක් තමයි ශාකවල. ලූණුත් එහෙමයි නේ. ලූණුත් එහෙමයි. ලූණු වලත් භූගත කඳ ඉතාමත්ම කුඩාවට තියෙන මේ දැන් මේ ලූණු ගෙඩියේ යට ඔය මුල් හට ගන්න තැන තියෙන උඩ පොඩ්ඩක් ඒ භූගත කඳ තමයි. හරි? ක්ෂීණ වෙලා තියෙන්නේ. right. ඒක තේරෙනව නේ? තේරෙනවා සර්. alright. ඔය දා භූගත කඳන් right. මේ ටික හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ශාක කඳන් මගින් සිදු කරන ප්‍රභා සංශ්ලේෂණය. අන්න නේ. එතකොට ගහක ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ ශාක පත්‍ර. ශාක පත්‍ර වල තමයි මූලික කාර්යය. හැබැයි ශාක කඳනුත් ප්‍රභා සංශ්ලේෂණය කරන අවස්ථාවන් තියෙනවා. දැන් සාමාන්‍ය ශාක කඳක් ගත්තොත් එහෙම අර පත්‍රේ තරම්ම කොළ පාට නැහැනේ. හරි? ඝනකම් වැඩි සුදු පාටට හුරු වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණ වැඩි කරන්නේ නැහැ. දැන් ඔය අබ ගහක් ගත්තොත් එහෙම කොස් ගහක් ගත්තොත් එහෙම ඉතාමත්ම අඩුවෙන් සිද්ධ වෙන්නේ. හරි? නැති තරම්ම. හැබැයි හොඳට කොළ පාටට තියෙන මෙන්න මේ වගේ පතොක් වල ශාක කඳනේ ඔය තියෙන්නේ. right? ඊට පස්සේ එයාගේ පත්‍ර තමයි ඔය කටු බවට පත් වෙලා තියෙන්නේ. right? පතොක් වල කඳ තමයි ඔය තියෙන්නේ.
එයාගේ පත්‍ර තමයි කටු බවට පත් වෙලා තියෙන්නේ. ඔය කටු විදිහට තියෙන ශාක පත්‍ර, පතොක්කල පත්‍ර. හරි. එතකොට දලුක්, ඔය තියෙන දලුක්, නවහන්දි, ඊට පස්සේ පතොක්, ඒ වගේ ශාකවල කොළ පාටයි. හරි. එතකොට කඳ තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. මේ තියෙන ශාක කඳ නේ, පත්‍ර නැති තරම්ම නේ, පත්‍ර හොයා ගන්නත් නැහැ. මෙතන නවහන්දි වලත් එහෙමයි. හීරස්සත් කියලා තියෙනවා. මෙතන පින්තූරය යන නැහැ. හීරස්සත් කියලා තියෙන ඒත් ඔය වගේ තමයි. හරි. හරි. ඊළඟ බලන්න ශාක මුල් වල විවිධත්වය හා කෘත්‍ය. කියවන බලන්න ඕක. ශාකයක ශාකයක මූල මූල පද්ධතියේ ඊට අමතරව මූල පද්ධතිය මගින් පහත කාර්යය කරයි. මූල පද්ධතිය මගින් පහත කාර්යයද ඉටු කරයි. ඔව්. right. පහත කාර්යයන්. right. ලියා ගන්න ලිස්ට් එක. දැන් මුල් වල දැන් අපි කඳ දැන් ඉගෙන ගත්තා. right. කඳ ඉගෙන ගත්තා. මේක මෙතන ඉරි දෙකක් ගහන්න. කඳ කොටස දැන් ඉවරයි. දැන් අපි යන්නේ ඊළඟට මුල් ගැන ඉගෙන ගන්න. right. මෙතන මාතෘකාවක් ඒක ඉරි දෙකක් ගහන්න යටින්. right. දැන් කඳ ගැන ඉගෙන ගත්තා. දැන් ආයෙත් දැන් යන්නේ අපි මුල් වලට. right. එතකොට මුල් වල ප්‍රධාන කාර්යය තමයි මම ඉස්සෙල්ලා කිව්වේනේ. ශාකයේ පසට සවි කිරීම තමයි මුලේ ප්‍රධාන කාර්යය. ඊට අමතරව තමයි මොනවද? ජලය සහ ඛනිජ ලවණ, ඒ වගේම තමයි අවශෝෂණය නේ. ජලය සහ ඛනිජ ලවණ අවශෝෂණය. right. දැන් මේ කාර්යයන් වලට අමතරව ශාක මුල් තවත් කාර්යයන් කීපයක් සිදු කරන පුතාලා. right. ඒක ලියා ගන්නකො. 1. ආහාර සංචිත කිරීම. ආහාර සංචිත කිරීම. දෙක ශාක කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම. ශාක කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම. ඒක ඉස්සරහින් ඉරි කියලා ගහලා ලියා ගන්න කයුරු මුල් කියලා. කයුරු මුල්. කයුරු මුල්. සර් දෙක මොකද්ද? දෙක ශාක කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම. ශාක කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම. ඉස්සරහින් ඉරි කැලක් ගහලා ලියා ගන්න කයුරු මුල්. කයුරු මුල්. සර් ඒක ආහාර සංචිත කිරීම නේද? එක ආහාර සංචිත කිරීම. right. දැන් මම කියලා තියෙන්නේ ඉහත කාර්යයන් වලට අමතරව නේද? ඉහත කාර්යයන් වලට අමතර කියලා තියෙන මේ අතිරේක කාරණා තමයි මේ තියෙන්නේ ඈ. right. තුන්වෙනි එක ලියා ගන්න ශාක අතුවලට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම. ශාක අතුවලට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම. ශාක අතුවලට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම. ඒක ඉස්සරහින් ඉරි කැලක් ගහලා ලියා ගන්න කරුමුල්. කරුමුල්. සර් පළවෙනි එක මොකද්ද? පළවෙනි එක ආහාර සංජාත කිරීම. සර් තුන්වෙනි එකේ ඉරක් මොකද්ද ලියන්නේ? කරුමුල්. 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 right. තුන්වෙනි එක කිව්වම ශාක අතුවලට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම කරුමුල්. right.
හතරවෙනි එක ලියන්න. හතරවෙනි එක ලියන්න. දුර්වල කඳන් සහිත ශාක ආධාරකයක ඇති දුර්වල කඳන් සහිත excuse me sir ඔව් දැන් මේ පන්තියක් තිබිලා ඉවර වුණේ ආයෙමද ඔය දැන්ද ජොයින් උනේ ඔව් right හරි මම රෙකෝඩ් එක දාන්න හරි sir මේ හතරවෙනි එක මම කිව්වේ දුර්වල කඳන් සහිත ශාක ආධාරකයක ඇති දුර්වල කඳන් සහිත ශාක ආධාරකයක ඇති දුර්වල කඳන් සහිත ශාක ආධාරකයක ඇති වර්ධනය වීමට ආධාර කිරීම right ඒක ඉස්සර ඉරි කියලා ලියා ගන්න ආරෝහක මුල් මොකද්ද සර් ශාක ආධාරකයකෙති දුර්වල කඳන් සහිත ශාක ආධාරකයක ඇති වර්ධනය වීමට ආධාර කිරීම සර් බෝඩ් එක බොදු වෙලා පේන්නේ. අනිත් අයටත් එහෙමද? ඔව් සර්. නෑ සර් ඔව් කාට හරි හොඳට පේනවනම් පුතාලා මගේ අවුලක් නෑ. හරි ඔයාලගේ සිග්නල් වීක් කෙනෙකුට තමයි එහෙම වෙන්නේ. හරි. දැන් මට බොද වෙනවා නම් මගේ ස්ක්‍රීන් එකේ මටත් ඒක පේනවා බොද වෙනවා නම් ස්ක්‍රීන් එකේ මටත් ඒක පේනවා. එහෙම වෙන්නේ නැහැ මොකද මේ ඔයාලගේ පැත්තෙන් සිග්නල් අඩු වුණොත් ඒ වෙලාවේ පොඩ්ඩක් බොද වෙනවා. right මගේ පැත්තෙත් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි වෙන්න පුළුවන් ටිකක් අඩුවෙන් තමයි වෙන්නේ මගේ ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙන්නේ. right එහෙම මේ දැන් හොඳට පේනවද? නෑ සර්. තාම නෑ සර්. නෑ සර්. සර් බෝඩ් එකේ ලිව්වේ මොකද්ද? බෝඩ් එකේ ලිව්වේ පුතාලා දැන් මම හතරෙන්ට කිව්වේ මොකක්ද දන්නවද? දුර්වල කඳන් සහිත ශාක ආධාරකක ඇති වර්ධනය වීමට ආධාර කිරීම. ඉරි කැලක් ඉස්සරහින් ලියා ගන්න ආරෝහක මුල්. ආරෝහක මුල් හෙවත් ආලග්න මුල්. ආලග්න මුල්. ආරෝහක මුල් හෙවත් ආලග්න මුල්. ආරෝහක මුල් හෙවත් ආලග්න මුල්. ආරෝහක මුල් හෙවත් ආලග්න මුල්. right පස්වෙනි එක ලියා ගන්න. පස්වෙනි එක ලියා ගන්න. වායුගෝලයෙන් ජල වාෂ්ප පස්වෙනි එක වායුගෝලයෙන් ජල වාෂ්ප පස්වෙනි එක වායුගෝලයෙන් ජල වාෂ්ප අවශෝෂණය කිරීම
වායුගෝලයෙන් ජල වාෂ්ප අවශෝෂණය කිරීම. ඉරි කැල්ල ගන්න ලියා ගන්න වායව මුල්. වායව මුල්. right අපි ඒකට කියන්නේ වායව මුල්. වායව මුල්. right. 6 ලියා ගන්න 6 වායුගෝලීය වාතය. වායුගෝලීය වාතය. වායුගෝලීය වාතය අවශෝෂණය කිරීම. වායුගෝලීය වාතය අවශෝෂණය කිරීම. ඒකට ඉස්සරහින් ඉරි කැල්ලක් ගහලා ලියා ගන්න වායුදර මුල්. වායුදර මුල් හෙවත් ශ්වසන මුල්. ශ්වසන මුල්. වායුදර මුල් හෙවත් ශ්වසන මුල්. right හරිද? ඔන්න මුල් වලින් ඉටු කරන කාර්යනේ ප්‍රධාන කෘත්‍යයට අමතරව කරන වෙනත් jobs. සමහරක් ශාක කරන අමතර jobs. right එතකොට පළවෙනි එක තමයි නේ ආහාර සංචිත කිරීම. එතකොට හත්වෙනි එක කිව්වේ හත්වෙනි එක කිව්වේ නෑ සර්. හරිද? හත ලියා ගන්න නව ශාක ඇති කිරීම හෙවත් නව ශාක ඇති කිරීම හෙවත් නව ශාක ඇති කිරීම හෙවත් වර්ධක ප්‍රචාරණය. right නව ශාක ඇති කිරීම හෙවත් වර්ධක ප්‍රචාරණය. නව ශාක ඇති කිරීමත් වර්ධක ප්‍රචාරණය. right හරි. දැන් එතකොට පුතාලා ශාකයේ දැන් අපි ඉගෙන ගත්තනේ සාමාන්‍ය ශාකයක ආහාර සංචිත කරන්නේ කොහෙද? කොහෙද? සාමාන්‍ය ශාකයක ආහාර සංචිත කරන්නේ කොහෙද? ගෙඩිවල. නේ? ගෙඩිවලනේ ආහාර සංචිත කරන්නේ. අපි කියන ඵලය. හරි? සාමාන්‍යයෙන් එහෙම තමයි. අඹ ගත්තොත් එම අඹ ගෙඩියේ. කොස් ගත්තොත් එම කොස් ගෙඩියේ. ඒ වගේ ගෙඩිය තුල තමයි ආහාර සංචිත කරන්නේ. හැබැයි සමහර ශාක මුල් වල තමයි ආහාර සංචිත කරන්නේ. right? උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් අපි ඔය ගේන එළවලු තියෙන මොනවද? බීට්. බීට් මුලේ ආහාර සංචිත කරන්නේ. කැරට් මුලේ ආහාර සංචිත කරන්නේ. right? නෝකොල් මුලේ. මඤ්ඤොක්කා මුලේ. බතල මුලේ. right? අන්න මුල් වල තමයි ආහාර සංචිත කරන්නේ. right? අන්න එක කෘත්‍යයක්. හරි? එතකොට ඒකේ නේ එතකොට මෙතන බෙදන පුතාලා දැන් අපි ආගන්තුක මුල්. right? ඒ කියන්නේ මුදුන් මුලේ හෝ එහි ශාඛා වලින් හැරුණ විට ශාඛවල වෙනත් කොටස් වලින්ද මුල් හටගනී. එම මුල් ආගන්තුක මුල් වශයෙන් හඳුන්වයි. නේ? ඒතර සමහර ශාඛවල මුදුන් මුලේම ආහාර සංචිත කරනවා. right? අපි උඩ කියන ආගන්තුක මුල් කියලා කියනවා. හරිද? එතකොට සංචිත මුල්, ආකන්දී මුල්. හරි? එතකොට ඒකට විස්තරය යටතේ ලියා ගන්න සංචිත මුල් නැත්නම් ආකන්දී මුල් විස්තරය යටතේ ලියා ගන්න
විස්තර යටතේ ලියා ගන්න. ආහාර තැන්පත් වීම හේතුවෙන් විශාල වී ඇත. ආහාර තැන්පත් වීම හේතුවෙන් විශාල වී ඇත. මුදුන් මුලේ සහ ආහාර තැන්පත් වීම හේතුවෙන් විශාල වී ඇත. මුදුන් මුලේ සහ ආගන්තුක මුල්වල ආහාර තැන්පත් වේ. මුදුන් මුලේ සහ ආගන්තුක මුල්වල මුදුන් මුලේ සහ ආගන්තුක මුල්වල ආහාර සංචිත වේ. හරිද? දැන් අපි ගන්නකො මඤ්ඤොක්කා. මම මේ මඤ්ඤොක්කා කඳ අඳින්නේ. හරි? කඳ තියෙන දැන් මේ පොළව තියෙනවා. ඊට පස්සේ මේ තුල පුතාලා දැන් මේ අපි දැන් මඤ්ඤොක්කා කියලා කියන්නේ ද්විබීජපත්‍රි ශාකයක්. නේ? ද්විබීජපත්‍රි ශාකවල තියෙන මොන මූල පදේ තියෙන්නේ? මුදුන් මූල පද්ධතිය. හරි? කියන්නේ මුදුන් මූල තියෙනවානේ. right. එතකොට මේකේ මේ මඤ්ඤොක්කා ශාකේ මුදුන් මුලෙත් ආහාර සංචිත කරනවා. right? මුදුන් මුලෙත් ආහාර සංචිත කරනවා. ඊට අමතරව මේ මුදුන් මුලෙන් හට ගන්නා ආහාර සංචිත කරන අනිත් මුල් වලට අපි කියන ආගන්තුක මුල්. අන්න ඒ තුලත් ආහාර සංචිත කරනවා. right? මෙන්න මෙහෙම right? දැන් මේක සමහරක් අයගේ උන්නම දිගටක් තියෙනවා නේද? මඤ්ඤොක්කා අල. right? අන්න බලන්න එතකොට මුදුන් මුලේ සහ ආගන්තුක මුල් කියන්නේ මුදුන් මුලෙන් හට ගන්නා මුල්. සාමාන්‍ය අපි කියන්නේ මුදුන් මූල පද්ධතියක මුදුන් මුල තියෙනවා මුදුන් මුලෙන් හට ගන්නවා පාර්ශ්වික මුල්. නේ? අපි කියන එකත් එහෙමනේ පාර්ශ්වික මුල් තියෙනවා. එතකොට මෙතෙන්දී දැන් මේ භූගත කඳේ ආහාර හට ගන්නකොට අපි මුදුන් මුලේ ආහාර සංචිත කරනවා අර පාර්ශ්වික මුල්. right? අපි ඒවටම තමයි කියන්නේ ආගන්තුක මුල්. එතකොට අන්න ඒ තුලත් ආහාර සංචිත වෙනවා. හරි? එතකොට මේක මඤ්ඤොක්කවලත් තියෙනවා මේ වගේම තමයි ඩේලියාවල නේ. හරි? ඩේලියාවලත් අලනේ තියෙන්නේ. right? එතකොට ඩේලියාවලත් මේ වගේම තමයි ආහාර සංචිත වීම සිද්ධ වෙන්නේ. right? එතකොට මුදුන් මුලේ සහ ආගන්තුක මුල් වල ආහාර සංචිත වෙනවා. right? ඊට අමතරව ගත්තොත් එහෙම අපි කැරට් තලයක් ගත්තොත් එහෙම නේ. අපි කැරට් තලයක් ගත්තොත් කොහොමද? කොහොම කොළ තියෙනවා නේද? ඊට පස්සේ මෙහෙම right? මේ මෙතන කඳ තියෙනවා. මේකේ කඳ සීනයි. හරි? කැරට් තලයේ කඳ සීනයි නේද? කොහොමද තියෙන්නේ කැරට්? තලේ ඔන්නෝමනේ තියෙන්නේ නේ. right? කැරට් කොලේ නිකන් අමුතු හැඩයකට තියෙන්නේ නේ. right? හරි. මෙයාගේ මේ මෙතන තමයි කඳ තියෙන්නේ. කඳ ක්ෂීණ වෙලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් හට ගන්නවා මුල. right? එතකොට මුදුන් මුලේ තමයි දැන් ආහාර සංචිත වෙලා තියෙන්නේ කැරට් තලේ. ඊට පස්සේ මෙයාගේ මේ මුදුන් මේ කැරට් අලෙන් තියෙනවා නේ මෙන්න මේ වගේ පොඩි කෙන්ඩි වගේ මුල් නේ. අර අනිත් මුල් තමයි ඒ තියෙන්නේ. හැබැයි ඒ වගේ මේ වගේ අල හැදිලා නැහැ නේ. right? අපි කියන්නේ අල කියලා කියන්නේ ඕක. right? අන්න මුදුන් මුල. මුදුන් මුලේ තමයි ඒක ආහාර සංචිත කරලා තියෙන්නේ. ඒ ඔය වගේම තමයි නෝකොල් වලත් නේ. right? නෝකොල් වලත් බීට් වලත් ওই විදිහම තමයි. right? හරි? අපි බීට් කොලෙත් ඔන්නෝම නේ බීට් කොලෙත් ඔන්නෝම අපි ඇඳුත් එහෙම. right? right? ඒතර මෙතනත් බීට් තලයේ ඔන්නෝමනේ තියෙන්නේ නේ. right? ඒතර මෙතන තමයි යාගේ කඳ තියෙන්නේ. right? කඳ සීන වෙලා තියෙන්නේ කුඩයි කඳ. බීට් තලයේ. ඒ වගේම තමයි රාබු වලේ. හරි? අන්න මුදුන් මුල තමයි ආහාර සංචිත කරලා තියෙන්නේ. right? පැහැදිලි නේද?
උදාහරණ කියලා ලියා ගන්න ඉස්සරහින් උදාහරණ මුදුන් මුලේ කියලා ලියලා ඉර කැල්ලක් ගහන්න. මුදුන් මුලේ කියලා ලියලා ඉර කැල්ලක් ගහ ගන්න. මුදුන් මුලේ කියන එක අන්ඩර්ලයින් කරගන්න. අන්ඩර්ලයින් කරගෙන ඒකට උදාහරණ දෙන්න carrot, beet, carrot, beet, rabu, nokol, carrot, beet, rabu, nokol. අන්න මුදුන් මුලේ ආහාර සංකෘති කිරීම. right? එතකොට මේ වගේ පින්තූර අඳින්න ඕනේ නැහැ නේ. ඔයාලා දන්නවනේ මේ වනේ. දැකලා තියෙනවනේ ඕන තරම් නේ. carrot beet දැකලා තියෙනවනේ ඕන තරම් නේ. ඔක පින්තූරයක් ඇඳලා නම් කරන්න දෙයක් නැහැ නේ. right? මඤ්ඤෝ කාලක් දැකලා තියෙනවනේ. හරි. හරි. එතරම් යටින් ඊළඟ එතනම right ඒ උදාහරණේ තියෙන තරම එතරම් යටින් ලියා ගන්න ඊළඟ එකට ආගන්තුක මුල්. ආගන්තුක මුල් කියලා highlight කරගන්න. ආගන්තුක මුල් කියන්නේ underline කරගන්න. underline. ආගන්තුක මුල්. ආගන්තුක මුල් වලින් හටගන්නේ කවුද මේ? මඤ්ඤොක්කා. මඤ්ඤොක්කා, බතල, ඩේලියා. මඤ්ඤොක්කා, බතල, ඩේලියා. Sir, ඔව්. sir, ඔව් කියන්න. මේ ඇවිල්ලා පළවෙනි සංචිත මුල් කියලා තියෙන එකට උදාහරණ මොනවාද? දැන් ඒක තමයි මම කිව්වේ මේ. දැන් දැන් මෙතන ටියුට් එකේ නේ සංචිත මුල් නැත්නම් ආකන්දී මුල්. එතකොට ඒකේ විස්තරය තමයි මම අර කිව්වේ. ආහාර තන්පත් වීම හේතුවෙන් විශාල වී ඇත. මුදුන් මුලේ සහ ආගන්තුක මුල් වල ආහාර තන්පත් විස්තරය. එතකොට මේ සංචිත මුල් කියනට උදාහරණ තමයි මේ පැත්තෙන් දීලා තිබ්බේ. රයිට්? එතකොට මෙතන මුදුන් මුලෙන් හට ගන්නවට උදාහරණ වෙනම දීලා තියෙනවා නේ. මුදුන් මුලේ කියලා අන්ඩර්ලයින් කරලා carrot, beet, rabu, nokol කියලා ලිව්වා. ඊට පස්සේ එතරම් යටින් ලියනවා ආගන්තුක මුල්. ආගන්තුක මුල් වල උදාහරණ තමයි මඤ්ඤොක්කා, බතල, ඩේලියා. පැහැදිලිද? right? ඉතින් නැත්තම් මෙන්න මේ පැත්තේ මේ ෆොටෝ පැනලා හරි කමන්න ලියා ගන්න. එතකොට සංජිත මුල් නේ. එතකොට මෙහෙමනේ පුතාලා දැන් උතන. right? right? එතකොට ආහාර සංචිත මුල්. අපි ආහාර ගබඩා කරන මුල් වලට අපි කියනවා සංචිත මුල්. හරිද? එතන සංචිත මුල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මුදුන් මුල. මුදුන් මුලේ ආහාර සංචිත කරනවා. අනිත් එක තමයි ආගන්තුක මුල්. right? එතකොට මුදුන් මුලේ විතරක් ආහාර සංචිත කරනව කවුද? beet, rabu, nokol, carrot වගේ ඒවා. right? මුදුන් මුලේ විතරයි. එයාලගේ ආගන්තුක මුල් නැහැ. මේ පැත්තේ ආගන්තුක මුල් යටතේ කවුද ඉන්නේ? මඤ්ඤොක්කා ඉන්නවා නේද? මඤ්ඤොක්කා ඉන්නවා, බතල තියෙනවා, ඩේලියා. right? එතකොට මෙයාලගේ මුදුන් මුලෙත් ආහාර සංචිත කරනවා. එකකින් හට ගන්න ආගන්තුක මුල් වලත් ආහාර සංචිත කරනවා. පැහැදිලි නේ? පැහැදිලි සර්. right. දැන් 8:25යි. හරි.
හොඳයි. එතකොට පුතාලා දැන් අපි මේ පාඩමේ අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ. එතකොට ඊළඟ සතියේ මේ පාඩම ඉවර කරන්න පුළුවන්. right? එතකොට දැන් අපි එතකොට පාඩම් 3ක් දැන් එතකොට ඊළඟ සතිය වෙනකොට ඉවර කරනවා. හරි? right. ටියුට්ස් බලන්න පාඩම් කරන්න පරණ සාකච්ඡා කරපු ටියුට්ස් බලන්න අමතක කරන්න දෙන්න එපා. right? අමතක කරන්න දෙන්න එපා. මොනවද ගැටලු තියෙනවද? නෑ සර්. right. එතකොට පුතාලා දැන් මේ කරන්ට් එක කැපීම හේතුවෙන් පන්තියේ එහෙම වුණොත් බදාදා බලන්න මම right කියන විදිහට කරන්නේ කපන්නෙත් නෑ එක එක වෙලාවල් වෙනවා ඉතින් හරි ඒක මට කලින් කල්තියා කියන්න බෑ 7:00ට පටන් ගන්න බැරි වුණොත් 9:00ට පටන් ගන්න ගැටලුවක් නෑනේ නෑ සර්. නිදිමතයිද නිදිමත ඇදේද නෑ සර්. ඈ නෑ සර්. ඔව් ඔයාලා ඉතින් කලින් නයිට් ක්ලාස් වල ඉඳලා ඇතිනේ නේද රයිට් එතකොට පුතාලා මෙහෙමයි මේ අනික් කාරණාව තමයි මේ පන්ති ගාස්තු හරි පන්ති ගාස්තු ගොඩක් අය ගෙවලා නැහැ හරිද ඒකින්ද මේ එක පොඩ්ඩක් දෙමව්පියන්ට කියන්න පන්ති ගාස්තු ගෙවන්න කියලා මාසේ 10 11 වෙනකොට මේ මාසෙට අදාළ පන්ති ගාස්තු ටික ගෙවන්න හරි ඔය මේ වෙන මොකක්වත් නෙවෙයි අමතක වීම තමයි තියෙන්නේ ඔය. right? ඒක ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න හරි නැත්නම් බැංකුවට යන්න හරි තියෙන අර අතපසු වීම තමයි සිද්ධ වෙන්නේ. හරිද? ඉතින් මේකත් ඔලුවේ තියාගෙන පන්ති ගාස්තු වෙලාවට දාන්න. අනිත් එක තමයි ඔයාලගේ ඥාතීන් හරි යාළුවෝ හරි කවුරු හරි ඉන්නවනම් 10 වසරේ මම 10 වසරට පටන් ගන්නවා මේ ඉරිදා එතකොට සති දවස් දෙකක් කරනවා හරි සති දවස් දෙකක් කරනවා පන්ති ගාස්තු වල රුපියල් 1000ක් ගන්නවා මම කවුරු හරි ඉන්නවා නම් කියන්න හරි ඔව් උදේ මේ පාන්දරට කපන්න ඇන්සර් කරන්ට් එක පාන්දර තිබ්බොත් පන්තියේ පාන්දර අපිට සර් ඉස්කෝලේ තියෙන උදේට. ඒක තමයිනේ right හරි බලමුකෝ මොකද වෙන්නේ කියලා දැන් මට මේ ලැප් එකේ බැටරි බහිනවා පැයෙන් විතර බහිනවා මේ ඇතුලේ ප්‍රෝග්‍රෑම් ටික රන් වෙනවනේ ඇතුලේ දැන් මම මේ zoom කිව්වට zoom එකත් එක්ක තව වෙන softwares කීපයක් ඇතුලේ රන් වෙනවා ඒ හරහා තමයි මේ එන්නේ මේ එතකොට ලයිට් එක ගන්න එළියෙන් දාගත්තත් හැබැයි මේ වගේ එළියක් නම් එන්නේ නැහැ නේ අද හොඳයිද නිකන් වෙනසක් තියනවා නේද අද හොඳට පේනවා නේද පැහැදිලිව ලයිට් එහෙම බෝඩ් එකේ හරි එහෙමනම් පුතාලා හැමෝටම සුබ රාත්‍රියක් good night Good night. Good night, sir. good night bye bye good night